කවුද අරයනේ කවුද සඳුට රෙකෝඩ් එක ඔන් කරලා තිබෙන තින්දා අපි ආයෙත් ඉස්සරහට කරන්නම් මේ පළවෙනි ප්‍රශ්නෙට ඉන්නේ චලමූල ද්‍රව්‍ය පරිණත ලක්ෂණවල පරිණත ලක්ෂ මේ පත්‍රවල හට ගන්නවා නම් ඒකේ තේරුම පරිණත පත්‍රවල හැදිලා තිබ්බ මූලද්‍රව්‍ය ලබඩි පත්‍ර වලට ගිහිලා වර්ධනයට. එතකොට ඉස්සෙල්ලාම ඌනතා ලක්ෂණ පෙන්වන්නේ පරිණත පත්‍රවල. එහෙම යන්න පුළුවන් කියන්නේ ඒවා චලමූල ද්‍රව්‍ය. බීජ සුප්තතාවය කියන්නේ ශාක වලට බීජ වලට පෙරෝහණය වීමට හිතකර තත්ත්ව තිබුණත් පෙරෝහණය නොවීමනේ. එතකොට මේක වෙන්නේ අහයාපත් කාලගුණ තත්ත්ව මගහැරීමට තමයි බීජ සුප්තතාවය තියෙන්නේ. ඊළඟ තුන්වෙනි එක ශාක ප්‍රචාරණ පොතු වලලු ගහසන්නේ පොතු වලල්ලක් සම්පූර්ණයෙන්ම අයින් කළා දාන්නේ මේ අතු බැඳීමෙන්. රයිට්. ඒක අංකුර බද්ධයේදී අපි පොතු වලල්ලක් අයින් කරන්නේ නැහනේ. බද්ධ කරන්න අංකුර තියෙන තැන පොඩි කැපුමක් දාලා අංකුරේ තියලා මේ බඳින එක කරන්නේ. අතු බැඳීමෙන් සම්පූර්ණ පොතු වලල්ලක් කපලා දාලා එතන අපි ප්ලෝයම හිර කරලා ඒ ප්ලෝයම හිර කිරීමෙන් තමයි එතන මුල් ඇදීම උත්තේජනය කරන්නේ. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා සූත්‍ර ප්‍රචාරණය පැහැදිලි කළ හැක්කේ සූත්‍ර ප්‍රචාරණය කිව්වම ඔය පටක රෝපණේ වගේ දේවල් සූත්‍ර ප්‍රචාරණයෙන් වෙන්නේ. එතකොට සූත්‍ර ප්‍රචාරණයේ පැහැදිලි කර හැක්කේ බඳුන් තුල ශාක වැවීම ලෙසයි. එහෙම නෑ මේ සූත්‍ර ප්‍රචාරණයෙන් පැල ගන්නවා බඳුන් මේ විද්‍යාගාර ඇතුලේ ඒකලා ෆීල්ඩ් එකේ තමයි හදන්නේ. උදාහරණයක් විදිහට රෝබෝට් ඉස්සර මාර්කේ ඔක්කොම පැල ගේන්න පටක රෝපණේ. ඒවා ගෙනල්ලා ෆීල්ඩ් එකේ හිටවනවා. ආයේ මේ බඳුන් වාජන වලින් දෙකක් හිටවන්න ඕනි කියලා එහෙම එකක් නෑ. ඊළඟට මාතෘ ශාකයක ඉතා කුඩා කොටස් වලින් පූර්ණ ශාක ලබා ගන්න. මේක හරියට පරිනේ. මාතෘ කුඩා කොටස් වලින් හරිතාගාරවල වාශාක නැහැනේ. හරිතාගාරවල ශාක වගා කරන්න සුද්ධ ප්‍රචාරණයෙන් අපි පැල ගන්නවා. ඒක හරි. නමුත් හරිතාගාර ශාක වගා කිරීම කියන්නේ සුද්ධ ප්‍රචාරණය නෙවෙයි. පරාග දාන වලින් පූර්ණ ශාක ලබා ගැනීම. පරාග දානි වලින් පූර්ණ ශාක ඕනිම ශාකේ කොටස් වලින් සම්පූර්ණ පැලයක් නිපදවා ගැනීම තමයි අපි කියන්නේ මේ සුද්ධ ප්‍රචාරණය කරන්නේ. එතකොට මේක මේ ඔයාලට මේ ශාකයක කිසියම් සෛලයකින් පටක කොටසකින් සම්පූර්ණ ශාකයක් ලබා ගැනීමට කියන වචනයකුත් තියෙනවා ඔයාලගේ අපි වර තීරික සාකච්ඡා කරද්දී ඉගෙන ගත්තේ මට නම් ඉංග්‍රීසි වචනේ තමයි මතක ටොටිපොටෙන්සි කියලා මට කවුරු හරි කියන්නකෝ මේ ශාකයක මේ පටක කොටසකින් සම්පූර්ණ ශාකයක් ලබා ගැනීමේ විභවතාවයට මොකක්ද කියන නම කවුරු හරි කියන්න බැරි නම් මැසේජ් එකක් දාන්න අපි මේක කතා කරාවත් එක්ක ඒ වෙලාවේ සිංහල වචනේ අහුණා මට ඒක සිංහල වචනේ පාඩම් නැහැ. ඔයාලට මතක නැත්නම් ඉක්මනට නෝට් එක හරි බලන්න කියන්න. දැන් හරි මතක් කරගන්න. ප්‍රොටික් පොටෙන්සි කියලා. අපි ඒක මම දැන් ප්‍රොටික් පොටෙන්සි ප්‍රොටික් කියවුණු එකපාර සිංහල වචනයක් කියන්නේ. පොටෙන්සි කියන විභවතාවය ඒව කියනවා. අපිට මේ වචනේ අහුණා. සහිත ජනන විභවය මොකද? සහිත ජනන විභවය thank you. සෛල ජනන විභවය. right? ඒක මාක් කරගන්න. ඒව දැන් මෙතන සූත්‍ර ප්‍රචාරණය පැත්තෙන් ගියොත් එහෙම යන්න පුළුවන්. පහත් සඳහන් යුගලා අතර වඩාත් ගැළපෙන යුගලය වන්නේ. right? මෙතන ඔයාලට විද්‍යාත්මක නාම මතක තියාගන්න වෙනවා. ඔය ඉස්සරහට නුවණින් කිව්වා අපිට විද්‍යාත්මක නාම වලින් ප්‍රශ්න අහලා තියෙනවනේ කියලා. ඒක උදාහරණයක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා කොහොම හරි දැන් මේක 2014 13 පේපර් එකනේ. ඒ නිසා ඔයාලට එන්නේ නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා විද්‍යාත්මක නාම ටික පාඩම් කරගන්න වෙනවා. ඔටික කැම්පස් එකට ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා විද්‍යාත්මක නාම පාඩම් කරගන්න කියලා කියන්න තියෙන්නේ. මේක පොදු ප්‍රශ්නයක්.
මේකේ උත්තරේ වෙන්නේ මාකස් කිමක දීලා තියෙන්නේ පහේ උත්තරේ දෙක. එකයිනොක්ලෝවා කුස්ගල් ගල්ලි ජීවිකාවක් රහිත තුන වල්පල ඇති කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. right? එතකොට එකයිනොක්ලෝවා කුස්ගල්ලි ඊට පස්සේ හයට යනවා මේක මේ වල මේ පලිබෝධ පාඩමේ මේ වල් පාඩම බලන්න. එතන සම්පූර්ණ වර්ගීකරණයක් කරලා තියෙනවා. මම නෝට් එකේ කරලා තියෙන එක ඔයාලා ගවස් කරනවා නේ. බලන්න. දැන් මම ළඟට නෝට් එක ගත්තෙත් නෑ. අනික ඔයාලා මේ රිෆරන්ස් බුක් එකේ හොඳටම තියෙනවා. ඒ කියන්නේ සයන්ටිෆික් නේම් දාලා හොඳට තියෙනවා රිෆරන්ස් බුක්. අය භෝගයක අස්වැ නෙලීමට යම් කාලයකට පෙර පලිබෝධනාශකයේ දීම නැවැත්වීමට නිර්දේශ කරනු ලබන්නේ. ඕනි කෙනෙක් දන්නවනේ අපි අස්වැ නෙලන්න කලින් මේ පලිබෝධනාශක දෙන එක නවත්තනවනේ. පලිබෝධයන් මැරීම සඳහා පලිබෝධනාශකයට කාලය දී යුතුයි. පලිබෝධනාශකයේ උරා ගැනීම සඳහා ශාකයට කාලයක් දී යුතුයි. පලිබෝධනාශකයේ හායන වීමට කාලයක් ලබන්නේ. පලිබෝධනාශකයකට ශාකය තුළ ගමන් කිරීමට කාලයක් දී යුතුය. ඵලය ඉදීමට කාලයක්. ඵලය ඉදීමට කාලයක් දෙන්න නෙමෙයිනේ. එතකොට මෙන්න මේ මට හිතෙන තුන පලිබෝධනාශකයකට හායන වීම. ඒ කියන්නේ පලිබෝධනාශකයේ තියෙන ටික අයින් වෙලා යන්න කාලයක් දෙන්න ඕනේ නැත්නම් අපි කන කෑම වලත් පලිබෝධනාශකේ තියෙනවා. බලමු මේකේ උත්තරේ 6 3. ඔව්. 6 3. හායනේ කියන්නේ ඉවත් වෙන්න. ඒ කියන්නේ විනාශ වෙන්නනේ. පලිබෝධනාශක ගහලා තිබිලා ඒවා ශාකයෙන් අයින් වෙලා යන්න කාලයක් දෙන්න. එතකොටනේ අපිට කන්න පුළුවන් බය නැතුව. ඒක තමයි මෙතන මේ සිංහල වචනත් එක්ක ගැටුමක් තමයි මෙතන දීලා තියෙන්නේ. ගොඩක් දුර විද්‍යාවට මෙතන හන්නේ සිංහල වචනයක තේරුම. ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණ ක්‍රියාවලියේදී පලිබෝධනාශකයේ භාවිත තහනම්. ඒක වැරදි. විශාල වශයෙන් පලිබෝධනාශකයේ මත යැපේ. ඒකත් වැරදි. සියලුම පලිබෝධ පාලන ක්‍රම භාවිතා කරයි. ඒක චුට්ටක් හරි වගේ. හරි වගේ. ජෛව පාලන ප්‍රමුඛතාවය ලබා දී. ජෛව පාලනයට ප්‍රමුඛතාවය ලබා දී. ජෛව පාලනය විතරක් නෙමෙයි පලිබෝධ පාලනය. සස්‍ය විද්‍යාත්මක පාලනය ගොඩක් තියෙනවානේ. ඒ නිසා මේක ජෛව පාලනය කියන්නේ මේ පරපොස මේ ජීවීන් පාවිච්චි කිරීමනේ. එතන ඒක විතරක් කියන්න බෑ. සියල්ල නැසන පලිබෝධනාශක භාවිතයට ඉඩ නොදී. සියල්ල නැසන පලිබෝධ පාලනය නාශක භාවිතයට ඉඩ නොදී. සියල්ල නැසන ඒවා පාලනය කරන්න ඉඩ නොදින්නේවා කියලා ඒක අපිට සම්පූර්ණයෙන් අයින් කරන්න බෑ. මොකද අපි පලිබෝධ කියවම වලුත් වෙනවනේ. වල් භෝග සංස්ථාපනයේ නැති වෙලාවේ අපිට සියල්ල නැසන පලිබෝධනාශක ගන්න පුළුවන්. වල් අයින් කරන්න පුළුවන්. ඒතර උත්තරේ මේකේ 3. සියලුම පලිබෝධ පාලන ක්‍රම භාවිත කරලා ඒකාබද්ධ මේ වචනේ තේරුම ඒකාබද්ධ කියවම ඒකාබද්ධව මේ වැඩේ කරනවා කියන එක තේරෙන්නේ. 8ට උත්තරේ ඉන්නේ 3. 9 වඩා විශේෂ රසායනික දක්වන LD50 අගය වන්නේ වඩාත් විශේෂ රසායනිකයේ දක්වන LD50 අගය LD50 අගය වැඩි වෙන්න එපයි වඩාත් රසායනික වෙන්න. එතකොට මේකේ දශම ගණන් වලින් આવොත් එහෙම ඉතරේ එන්නේ අඩුම එක. එතන අඩුම එක එන්නේ මේක එක. මතක තියාගන්න මේ දශම ගණන් වලින් LD50 වැලියු එක આવොත් එහෙම වඩාත් විස වෙන්නේ අඩුමක්. වැඩි අගයන් විස අඩු පැත්තට යනවා. ඒතර ඒක නෝට් එකක් දාගන්න LD50 අගය අඩුම වුණොත් තමයි ඒකේ විස රසායනිකය පෙන්වන්නේ. මේක පේපර් ප්‍රශ්නයක් නේ එක්සම් එක වැරදෙන්නේ. අපේ උත්තරේ 1. මේක කෙලින්ම තියරිය අහලා තියෙනවා. කෙලින් මේක ගොඩක් තියෙනවා කෙලින්ම තියරිය අහලා තියෙනවා. ශ්‍රී ලංකාව සතුව
කෘෂි පාරිසරික කලාප 46ක් ඇත. ඒවා වර්ගීකරණය ඇත්තේ මේකේ ඔයාලට ඕකේ අදින්න පුළුවන් නම් උත්තරේ මොකක්ද කියන්නේ? මේකේ උත්තරේ තෙත් කලාපයේ තියෙන 15යි අතරමැද හරියට ඕනේ. ඒක තමයි. හරි. 10 උත්තරේ 3. ඊට පස්සේ තියෙනවා V වගා ශේෂ්ත්‍රයේ වායුවල නිදහස් වෙන ප්‍රධාන හරිතාගාර වායුව මොකක්ද කියලා. මේක අපි V වගාව ඉගෙන ගන්න නැතුණත් සාමාන්‍ය දැනගන්න එකක්. හරි. එතන 11ට උත්තරේ මොකක්ද? නිමේෂා ඔව්. උත්තරේ මොකක්ද? මේකේ ජීවායුව වගා ශේෂ්ත්‍රයේ පරිසර දාන දේ. එතකොට කෘෂිකර්මාන්තයේ කෙලින්ම දායක වෙන මොකක් හරි එකට වායුව හරිතාගාර ආචරණයට බලපාන මීතේන් වායුව කියන්නේ හරිතාගාර වායුව. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. 12 භූමිயின் හඳුනා ගැනීමේ යතුරු මූලික වශයෙන් පදනම් වී ඇත්තේ භූමිயின் හඳුනා ගැනීමේ යතුරු මූලික වශයෙන් හඳුනා භූමිயின் හඳුනා ගැනීමේ ක්‍රම භූමියේ හැසිරීමේ වෙනස්කම් සහ සමානතා භූමියේ වර්ණයේ වෙනස්කම් සහ සමානතා වර්ණයේ වෙනස්කම් භූමියේ කායික විද්‍යාත්මක වෙනස්කම් සහ සමානතා භූමියේ රූපාකාරී වෙනස්කම් සහ සමානතා භූමියේ ජීවන චක්‍රයේ දිගේ වෙනස්කම් අපි බලපා අපි ගොඩක්ම විතරක බලන්න. අපි මේ ඕතොක්ට ආදී පෙරා කියලා වර්ග කරලා තියෙන මොකක් මතද? වොලියම් පෙරා, ලෙපිඩොක් පෙරා මොන ලක්ෂණ දර්ශන කරන්නේ? පිටි පෙර ලක්ෂණ නේද? වොලියම් පෙරා පිටි පෙර ලක්ෂණ. ඒ කියන්නේ අපිට පියාපත් දෙකක් තියෙනවද? සුණ්ඩාවක් තියෙනවද? පාද කොහොමද සංදිපාද තියෙන්නේ? මේවා බලන්න බාහිර ඛණ්ඩනේ වෙන්නවද? ටැක්මීකරණය කියලා අපි කියන්නේ හිස උරස උදරය විදිහට බෙදෙනවද? මේවනේ සලකන්නේ. පියාපත් ඝනයිද? අර්ධ ඝනයිද? ඉතින් රූපාකාරය තමයි බලන්නේ. පිටින් පේන එකනේ බලන්නේ. ඒ නිසා ඒක තමයි මේ අපි සාමාන්‍ය ඕඩර්ස් වලට මේ කියන්නේ අපි මොනවද කියන්නේ ගෝත්‍ර වලට කඩලා තියෙන්නේ එහෙම. ඊට පස්සේ ඉහත රූප සටහනේ ප්‍රශ්න ඊට කියන එක හදාගන්න බැහැ. ක්ලාස් දැන් ගොඩක් නැති නිසා ඔයාලා ක්ලාස් විතර ඔන්ලයින් තියෙනවා. මේ මයික් එක වෙනස් කරලා දැන් ආයෙ ඕනෙ දෙයක් තියෙනවා. හදාගන්න බෑ ඒක. මට කරගන්න තාමත් කැඩි කැඩි ඉන්නේ. දැන් නෑ සර් දැන් හරි. මේ ඔයාලා ඒක වැඩි කරගන්න නැත්නම් ඒ ඔයාලා මගේ එක දැන් හදන්න හරි. එතකොට මේකේ තියෙනවා ඔයාලා උත්තර දීලා තිබ්බද? මේක ඉහත රූප සරණේ මේ ක්‍රොමීන්ද මොකක්ද කියලා ඔයගොල්ලෝ අහන්නේ. A හා B දෙනා ක්‍රොමීන්. බලමුද A හා B දෙනා ක්‍රොමීන්.
කියන එක අපිට හිතා ගන්න නම් මේ රූපාකාරය බලන්න. මේ පාද යුගල් 3ක් තියෙනවා. එයාගෙත් පාද යුගල් 3ක් තියෙනවා. ඇන්ටනා දෙකකුත් තියෙනවා. නේද? ඇන්ටනා වලට ඇන්ටනා තමයි කියන්නේ. එතකොට මෙයාගේ හිස උරුස උදරයේ විදියට වෙන් වෙලා නැහැ නේ. මෙයා මේ තියෙන අනික මෙයාගේ මේ පියා මේ එහෙම වෙන්වීමක් නැහැ. මෙයාගේ ටැග් මීකරනේ මේ පෙන්නනවා. ඒතර අපිට කරන්න මේක වෙන්නේ මේ මෙන්න මේ ඉන්නේ මයිටාවෙක්නේ. ඒක තමයි ඔයාලා අහන්නේ මේ මයිටාවෙක් කියලා අඳුරගත්තද. එතකොට අපිට මේක උත්තරේ වෙන්නේ මයිටාව ක්‍රමිය නෙමෙයි. ඒකට B ක්‍රමිය නෙවෙයි. A ක්‍රමිය. උත්තරේ ඉන්නේ එතකොට 3. හසක ශාකයකට ලැබෙන පෝෂක මූලද්‍රව්‍ය සුලභ වීම තීරණය ආංශ ලක්ෂණය මොකක්ද කියලා කියනවා. පෝෂක මූලද්‍රව්‍ය සුලභ වීම තීරණය කරනවා. බලන්න උත්තරේ මොකක්ද? එතනදී පළවෙනි එක pH එක. pH එකේ පෝෂක තියෙන ප්‍රමාණය සුලභ වෙනවා. ඒ කියන්නේ උදාසීන මට්ටමේ නම් ශාකයට අවශ්‍ය කරන්න පුළුවන් හොඳ තියෙන. සමහර pH එක අඩු වුණාම සමහර මූලද්‍රව්‍ය ගොඩාක් වැඩි වෙනවා. ඒවා ඉස්ස වෙනවා ශාක වල. pH එකේ අඩු වුණාම මේ සමහර ඒවා වැඩි වෙලා විස වෙනවා. ඒක pH එකේ මූලද්‍රව්‍ය වලට සුලභ වෙන්න බලපාන. පාංශු කලිල power went කරන්ට් එක ගියා. හරි ප්‍රශ්න. හරි බලමු අපි පුළුවන් තරමක් කරමු. පාංශු කලිල ඇහෙනවද මාව? මාව ඇහෙනවද? ඔව් සර්. ඔව්නේ. රවුටරේ බැටරි තියෙනකන් නම් පුළුවන් වෙයි. බලමු කරන්න. આવොත් ඊට වඩා හොඳයි. pH එකේ පාංශු තෙතමනේ පාංශු වාතනේ කියන ඒවා තමයි අපිට මේ පෝෂක මූලද්‍රව්‍ය සුලභ වීමට හේතු වෙන්නේ. ඊළඟට තියෙනවා ඇසොල්ලා ජෛව පොහොරක් ලෙස යොදාගන්නේ. එහි මේක අපේ අර මේ උමන්දාවේ ආම්දුරු කෙනෙක් කියලා එහෙම මේ අපි කතා කරන්නේ. ඒ හාමුදුරු පෙන්නනවානේ අර වීඩියෝ එයා කුඹුර ඒ උන්වහන්සේ කුඹුරු වගා කරනකොට දානවා කියලා ඇසොල්ලා මේ ඒකෙත් ඉන්නේ මේ සයනෝ බැක්ටීරියාව. එයා නයිට්‍රජන් තිර කරනවා. ඒ නිසා තමයි ඒක තමයි තියරි එක. එතකොට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ කුඹුරේ එතකොට සම්පූර්ණයෙන්ම මේ සයනෝ බැක්ටීරියාව ගිහිල්ලා නයිට්‍රජන් තිර කිරීම කරනවා. රයිට්? ඒක උත්තරේ 2. මම කියන්නේ මේ ඒ හාමුදුරු උදාහරණයක් ගත්තා කියලා මේ ඒ හාමුදුරු මේ හොඳ කියලා මම කියනවා. කියන්නේ ඒ හාමුදුරුගේ තියරි හොඳයි කියලා මම කියන්නේ. මේ මම හිතන්නේ දැන් මයික් එක හොඳට ඇහෙනවා. මොකක් හරි දැන් ඊට පස්සේ මම කිව්වේ ඒක උදාහරණයකට ගත්තේ මේ සයනෝබැක්ටීරියා. ඒ හැමදෙම ප්‍රතිපත්ති හොඳයි කියලා නෙමෙයි මම කියන්නේ. 16 පහත සඳහන් පස් අතුරින් ශාක වැඩිවීමට වඩා සුදුසු වන්නේ. පහත සඳහන් පස් අතුරින් ශාක වැවීමට සුදුසු පස් වෙන්නේ මැටි පස වඩන්නේ නැහැ, කිලිම වැලි පසත් වඩන්නේ නැහැ, රොම්මඩ සහිත පසත් කිලිම වඩන්නේ නැහැ. මේ දෙක මිශ්‍ර වෙලා තියෙන්න ඕනි. ඒ නිසා ලෝම පසේ ওই දෙකම මැටි සහ රොම්මඩ අවශ්‍ය ප්‍රමාණයෙන් තියෙනවා. ඒ නිසා ඒ උත්තරේ 4. 4 වෙනි උත්තරේ තමයි ලෝම පසේ තමයි අපි ශාක වැවීමට සුදුසු වෙන්නේ. එතකොට අවශ්‍ය තරමට ජලය රඳව ගන්නවා. අවශ්‍ය තරමට වැඩියෙන් පෝෂක රඳව ගන්නේ නැහැ. එනේ ಗುಣ තියෙනවා ලෝම පසේ. ප්‍රශ්න අංක 17ට පිළිතුරු දීම සඳහා පහත් ප්‍රකාශය භාවිත කරන්න. පාංශු කාදනය සේම ජීර්ණයද මතුපිට පස විනාශ කිරීමට හේතු වේ. පාංශු කාදනය වගේම ජීර්ණයත් මතුපිට පස විනාශ කරන්න හේතු වෙනවා කියලා කියන්නේ. එතන පාංශු ජීර්ණය මතුපිට පස් විනාශ කිරීමට හේතු වේ කියලා කියනවා.
පාංශු ජීර්ණය මතු පිට පස විනාශ වෙනවාද කියන එක දැන් අපිට හිතන්න වෙලා තියෙනවා. පාංශු ජීර්ණයෙන් පාංශු ජනනය වෙන්නේ. කොහොමද පාංශු ජීර්ණයෙන් මතු පිට විනාශ වෙන්නේ නේ? මේක කරකවලා ඇතරිය වගේ වෙයි විභාගෙට මේ වගේ එකක් ආපු ගමන්. ඒ නිසා ඔයාලට තරයේ හිතා ගන්න වෙනවා පාංශු ජීර්ණයෙන් පස හදලා දෙන එක කරන්න. ඒ නිසා ඒක විනාශ වෙන්න බලපාන්නේ නැහැ. පාංශු කාදනය දැන් මෙතනින් ඇත්තටම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ පාංශු ජීර්ණය මේ පාංශු ජීර්ණය කියන එක දන්නවද කියලා. දැන් පාංශු කාදනයෙන් පස අයින් වෙනවනේ. ඒක හරි. නිවැරදි කියලා කියනවා. මේ ප්‍රකාශය නිවැරදි කියන්න බෑනේ. ඒ නිසා වැරදි කියන තැන බලන්න. හතරෙනි එක වැරදි. ජීර්ණයේ පසට පෝෂක එකතු කරයි. ඔන්න එතනත් කේස් එකක්. ජීර්ණයේ පසට පෝෂක එකතු කරයි. ජීර්ණයෙන් කරන්නේ මාතෘද්‍රව්‍ය හැදෙන එක. මාතෘද්‍රව්‍ය ජීර්ණ මේ තවදුරටත් ජීර්ණයට ලක් වෙලා තමයි පාංශු ජනනය වෙන්නේ. පාංශු ජනනයේදී පෝෂක ද්‍රව්‍ය එකතු වෙන එක ඇත්ත. ජීර්ණයෙන් පෝෂක එකතු වෙන්නේ නැහැ. අන්න එතන තමයි මේ පොයින්ට් එක තියෙන්නේ. පස්වෙනි එක වැරදි. ජීර්ණයේ පස්සන්සු ඉවතට ගෙන යාමට හේතුකාරයක් නෙමෙයි. ඔව්නේ. ජීර්ණය නිසා පස්සන්සු අයින් වෙලා යන්නේ නැහැ. ඒ නිසා මතු පිට පස විනාශ කරන්න හේතුවක් වෙන්නේ නැහැ. ජීර්ණ. පාංශු කාදනේ හරි. ඒ නිසා උත්තරේ 17ට 5. මාකස් ස්කීම් එක දීලා තියෙන්නේ 5. මේ කෙලින්ම ඔය දැන් මගේ ලැප් එකත් ඕෆ් වෙනවා මේ බැටරි නැතුණාම රවුටරෙත් ඕෆ් වෙනවා. ඔයාලා ඉතින් තාම කරන්ට් එක ආවෙත් නැහැ. අපි එහෙම වුණොත් අද හවස නම් මට ක්ලාස්. එහෙම වුණොත් රැයට තමයි දාන්න වෙන්නේ. රැයට තමයි හවස ක්ලාස් එක ආයෙ දාගන්න වෙන්නේ. ලැප් එකත් නිකන් ඕෆ් වෙන්න දෙනවට වඩා ක්ලාස් එක නවත්තන එකත් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේ කරන්ට් එක ආවොත් අපි ආයෙ මම ආයෙ මැසේජ් එකක් දාන්නම් ඔයාලා ටච් එකේ ඉන්න. එනොත් ආයෙ පටන් ගමු. අද දැන් අද කරන්ට් එක යන්න ඕනේ දවසකුත් නෙමෙයි. බලමු මැසේජ් එකක් කතා වෙලාද කියලා. CEB නෑ එහෙම මැසේජ් එකක් නෑ. කියන්න බෑනේ දැන් මේ අපේ රටේ යන තත්ත්වෙත් එක්ක මොනවා වෙනවද කියලා. කාබනික ද්‍රව්‍ය පසේ වැදගත් සංඝටකයක් ලෙස සලකනු ලබන්නේ එය කාබනික ද්‍රව්‍ය හියුමස්. හියුමස් කියලා පැහැදිලි කරලා තියෙනවා. රයිට්? කාබනික ද්‍රව්‍ය හියුමස්. කාබනික ද්‍රව්‍ය ජීර්ණ වෙලා හියුමස් හැදෙන්නේ හියුමීකරණයට ලක් වෙලා. ඊට පස්සේ තව කණිජකරණයට ලක් වෙලා තමයි හියුමස් පෝෂක බවට පත් වෙන්නේ. පසේ ජලයේ කාන්දු වීම වැඩි කරන නිසාය. හොඳයිනේ. පෝෂක පසේ වැදගත් සංකටයක්. ඔව් කාබන් ද්‍රව්‍ය වැඩි තිබම කාන්දු වීම වැඩි වෙනවා තමයි. කාබන් ද්‍රව්‍ය වැඩි වෙනවා කාන්දු වීම වැඩි වෙනවා. අනිත් බලන්න කාබනික දූෂකාරක බිඳ දමන නිසා. දූෂණකාරක බිඳ දමන නිසා. 3 වාතයේ ඇති නයිට්‍රජන් සාකයට භාවිතා කළ හැකි නයිට්‍රේට් බවට පත් කරන නිසා. පිස්සුද? කාබන් ද්‍රව්‍ය නෙමෙයි මේක කරන්නේ. ශාක පෝෂක වලින් පොහොසත් වීම නිසා. ශාක පෝෂක වලින් පොහොසත් වීම නිසා. පෝෂක වලින් පොහොසත් තමයි. එහෙමනම් ඉතින් කාබනික ද්‍රව්‍යම දාලම පොහොර හදනවනේ. ඒ නිසා ඒක හිතන්න බෑ. පසේ වර්ණය දිනු කරන නිසා. පසේ වර්ණය දිනු කරා කියලා වැඩක් නැහැ නේ අපිට. හැබැයි ඉතින් මෙහෙමයි ඉතින් කළු පාට වුණාන් පස්සේ මුල් වර්ධනයේට එහෙම හොඳයි. නැත්තේ නෑ. එතකොට උෂ්ණත්වය වැඩිපුර උරා ගන්නවනේ. ඉතින් අපිට මෙතනදී ප්‍රධානම දේ අපි මේ කාබන් ද්‍රව්‍ය වැඩි වුණාන් පස්සේ කාන්දු වීම වැඩි කරලා පාංශු කාදනය අඩු කරනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපි කතා කරනවානේ. ඒ නිසා ගැළපෙන වඩාත් ගැළපෙන උත්තරේ 1. මැටි යනු රසායනික ජීර්ණයේ ඵලයකි. මැටි රසායනික ජීර්ණය එකේ ඵලයක් වෙන්න ඕනි. කැල්සියම් ඇලුමිනේට් සිලිකේට් හැදෙන්නේ රසායනික ජීර්ණය නිසානේ. යාන්ත්‍රික ජීර්ණයේ ඵලයකි. කැලි කැලි කැඩුණාට ඉතින් මේ මැටියෙන් නැහනේ. නේ යාන්ත්‍රික ජීර්ණ කියන්නේ ඒක සත්තුන්ගේ කුර වලින් මේ කැලි කැලි කැඩිලා යන එකනේ. ඒ කැලි කැලි කැට කැටනේ ඉන්නේ. මැග්මා සෙනිකව සිසිල් වීමේ ඵලයකි. අපෝ පිස්සු සිසිල් මැග්මා සෙනිකව සිසිල් වීම ගල්නේ හැදෙන්නේ. ආයෙ කොහෙද මැටියක් හැදෙන්නේ. පාෂාණ ඔක්සිකරණය වීමේ කරන්ට් එක
පාෂාණ ඔක්සිකරණය වීමේ ඵලයෙන් පාෂාණ ඔක්සිකරණය වෙනවා කියන්නේ ධනායන හදන එක. ධනායන හදලා ඇලුමිනේට් සිලිකේට් හැදෙන්න එතන සාසංග බන්ධනයක් තියෙනවා. එතකොට අපිට එතන ගණන් ගන්න බෑ. එතකොට අපිට රසායනික තීන්දුව ඵලයක් දෙනවා ගන්න බැහැ. එතකොට 20 තියෙන පසක කැට පොඩි කිරීමට වඩා යුක්ත බින්සැකසීම මේ ද්විතීයික බින්සැකසීම උපකරණ අහන්නේ. කැට පොඩි කරනවා කියන්නේ ද්විතීයික බින්සැකසීම උපකරණ. ඒක විදිහට අහන්න පුළුවන්. නගුල් හරියන්නේ නැහැ. මේ නගුල් ටික ඔක්කොම අයින් කරා. ඊට පස්සේ මට්ටම් ලෑල්ල සහ තැටිපොල්. මට්ටම් ලෑල්ලෙන් පස්සේ මට්ටම් කරගන්න එක කරන්නේ. ඒක උත්තරේ පහ නේද ගන්න. මේවන හරි සරලයි. අපේ පැත්තේ අයද මේව දැකලා පවා දිනවනේ. නේද? ඒ නිසා කුඹරකට ගිහිලා නැති අය ඉන්නවනම් මේව තුන්දෙනාගේ කුඹර වලට යන්න. මේ සර නිකමට හරි ගිහිල්ලා බලන්න මේ. නැත්නම් ලැජ්ජා මේ පැත්තේ ඉන්න අය කුඹරක වැඩ කරන ටික දන්නේ නැත්නම්. බින්සැකසීමේ අරමුණ වෙනුවේ බින්සැකසීමේ අරමුණ වෙන්නේ අහඹු රළු බව වැඩි කරගන්න. ඒක හරි. එතකොට ඊළඟට තියෙනවා දෘශ්‍යකරත්වයේ සයිබර්තාවය වැඩි කරනවා. තමයි දෘශ්‍යකරත්වය වැඩි කරගන්න කියන එක තමයි මෙතන පොයින්ට් එක. ඔයාලා දන්නවා දෘශ්‍යකරත්වය වැඩි කරනවා කියන්නේ පරිමාව අඩු වෙනවා කියන එක. පරිමාව අඩු වෙනවා නම් ඒ පස බින්සැකසීමක වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා බින්සැකසීමේදී පැක් වෙලා තියෙන පස කඩලා පරිමාව වැඩි කරගන්න. ඒතර පරිමාව වැඩි වෙනවා නම් බෙදෙන්නේ වැඩි යගයකින්. ඒක දෘශ්‍යකරත්වය අඩු වෙන්න ඕනේ. මේ පොයින්ට් එකෙන්ම මේ උත්තරය අයින් කරලා ගන්න පුළුවන්. සයිවර් දැන් මෙතන බලන්න දෘශ්‍යකරත්වය වැඩි කිරීම. මේ පොයින්ට් එක සම්පූර්ණයෙන් අයින් කරන්න පුළුවන්. දෘශ්‍යකරත්වය අඩු කරන එක අපිට තුඩ තියාගන්න පුළුවන්. අහඹු රළු බව හා සයිවර්තාවය වැඩි කරනවා. මෙතන අපි සයිවර්තාවය වැඩි වෙනකොට කොහොමද? අයි මේකේ පරිමාව වැඩි කරලා සයිවර්තාවය වැඩි වෙනවනේ. අහඹු රළු බවත් වැඩි. අහඹු රළු බව අඩු කරන අතර සයිවර්තාවය දෘශ්‍යකරත්වය වැඩි කරනවා. මේ පොයින්ට් එකත් අයින් කරන්න. කෙලින්ම මේ අහලා තියෙන දෘශ්‍යකරත්වය ගැන දන්නවද? නේ වෙන කිසි කතාවක් නැහැ දෘශ්‍යකරත්වය දන්නවද කියලා අහන්න. අහඹු රළු බව දෘශ්‍යකරත්වය සයිවර්තාවය අඩු කරනවා. දෘශ්‍යකරත්වය අඩු කරලා තියෙනවා සයිවර්තාවය අඩු වෙන්නේ නැහැ නේ. බලන්නකෝ සයිවර්තාවය වැඩි වෙන්න එපයි. නැත්නම් දෘශ්‍යකරත්වය අඩු වෙන්නේ නැහැ. මේක හිල් ගන්න වැඩි වෙනවනේ ලොකු වෙනකොට. සයිබර් වැඩි වෙලානේ දෘශ්‍යකරත්වය අඩු වෙන්නේ. ඒ නිසා මේ පොයින්ට් එක සයිබර්තාවයේ දෘශ්‍යකරත්වය මේ කාරණා ටික තමයි මේකෙන් පන්න අහලා තියෙන්නේ. මේ ගැන තේරෙන්නේ නැත්නම් පොතට අහන්න. මේව තමයි මේ අර නිකන් හිතන්න දාන්න පුළුවන්. මේ ප්‍රශ්න පුද්දාට උඩට බයයි. ඒ කියන්නේ බයයි කියන්නේ ඒක කැම්පස් එකේ අපි ටීචර්ස් කෙනෙක් සංගීත කියලා සර් කෙනෙක් ඉස්සරේ බෙන්ච් එකේ රිපීට් කරා ඉස්ස පුස්තක. මේ ඉංජිනේරින් පාර්ට් එකක් වෙන්න කුසි ඉංජිනේරු විද්‍යාවට ඉන්න මේ ඇක්විබ් එහෙම උගන්නලා ගණන් හදන්න තියෙනවා. මන්න ෆේල් වුණා නෑ රිපීට් වුණා නෑ කවදාවත් ඒක සබ්ජෙක්ට් එකක් පාත්. මේ අපේ බෙන්ච් එකේ 21ක් රිපීට් වෙනවා. ඒ සර් මේ කියන්නේ ලෙක්චර් කට් කරොත් එහෙම ඒක නෝට් කරගෙන ආයෙ රිපීට් කරලා දාන්න. කියන්නේ එහෙම වුණා සමහරවිට. හරි සර්. මේ ඔයාලා කියන්න දැනගන්න. එතකොට 22 හා 23ට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. කරලා තියෙන්නේ මේ විදලා මේ ඇක්විප් එකද මේ මෙන්න මෙතන වෙලා තියෙන මේ මෙතන උඩ තියෙන පාෂාණ තට්ටුවක් අපාරගම් කියන වතුර යන්නේ. හරිද? මේ ගලක්. මේ යටිමුත් තියෙන ගලක්. පාෂාණ. උඩිමුත් ගලක් යටිමුත් ගල.
හරි එතකොට මේ මෙතන වතුර රැඳිලා තියෙනවා මෙන්න මේක. ලොකු පීඩනයකින් වතුර රැඳිලා තියෙනවා. ඇයි මෙතන ඉඳන් වතුර එකතු වෙලා තියෙන්නේ. මෙතන ඉඳන් වතුර එකතු වෙලා තියෙන හින්දා මේ සම්පූර්ණ පීඩනය. ඒ කියන්නේ මෙතන මේ වතුර වැඩි ඉඳලා මේක හරියට ටැංකියක් වගේ තමයි. මෙතන යනකම් වතුර තියෙනවා. මට දැනෙන්නේ නැහැ. හරි මේ එතකොට මේකේ මෙතනදී මේ පීඩනය වැඩි හින්දා හරි මේ පීඩනය වැඩි හින්දා මෙතන වතුර මෙතනින් මෙන්න මේ බලන්න මෙන්න මෙතන කට මේ මෙතන කට මේ මෙතන මට්ටමට වඩා උස අඩුයිනේ මේ එතකොට මෙන්න මේ වැඩි පීඩනයක් තියෙනවනේ අන්න ඒ වැඩි පීඩනය නිසා මේතරින් වතුර එළියට විදිනවා හරිද මේක බලන්නකෝ මේකේ ආයේ කොහොමවත් වතුර තියෙන්න බෑ මේ මෙයාගේ මට්ටමට වඩා මෙතනින් වතුර තියෙනවනේ උඩට ඒ කියන්නේ වතුර ටැංකියෙන් මෙහෙම එන්න පුළුවන් ටැංකියක් වල මම කියන්නේ මේ ඇක්විවර් එකේ පීඩනය එතකොට මෙතන මේකේ වතුර මෙන්න මේ මෙතෙන් දක්වා විදින්න මෙයාට හැකියාව තියෙනවා. ඒ කියන්නේ මෙයාට මේ පීඩනේ තියෙනවා මෙතන. මෙතනත් තේරෙනවා. එතකොට මේ දෙකම අපි කියන්නේ ආර්ටිෆිෂියල් ලින්ක් කියලා තමයි කියන්නේ ආර්ටිෆිෂියල් ලින්ක් මේකේ වතුර විදිනවා උඩට. ඒ කියන්නේ වතුර මට්ටම වතුර අර බුබුලු එහෙම තියෙන සමහර තැන්වල ඔය වතුර හැමතිස්සෙම උඩට යන හැමතිස්සෙම ඒ ආර්ටිෆිෂියල් ලින්ක් තමයි. එතකොට ඕ දෙක තමයි කියන්නේ මේකේ තියෙන උත්තරේ එක A හා B දෙකම ආර්ටිෆිෂියල් ලින්ක් කියලා තමයි කියන්නේ. ඉහත රූප සටහනේ ඉහත රූප සටහනේ A හා B දෙකෙන්ම ජලය අඛණ්ඩව ගලා යයි. හරිනේ? A B දෙකෙන්ම ජලය අඛණ්ඩව ගලා යනවා. ඒක රුප. 23. මේක ඇවිල්ලා 23 නේ. ප්‍රසංගිනේ. A හා B දෙකම වගාලින් වල වතුර එළියට විදින්නේ නැහැ. 3 A හා B දෙකම ස්වභාවික උල්පත් වේ. ඒක නම් හරිනේ. නෑ මේක නේ හරි. 23ට උත්තරේ නෙවන්නේ. මෙතන 23 උත්තරේ මොකද්ද? ඔයා කියන්නේ. අදින් බලන්න ඔයාලගේ උත්තරේ මොකක්ද තියෙන මේක. A හා B දෙකෙන්ම ජලය අඛණ්ඩව ගලා යයි. A හා B දෙකෙන්ම ජලය අඛණ්ඩව ගලා යයි. ඊට පස්සේ මෙතන එක මෙතන අපිට ගැටලුවක් තියෙනව නේද මේකේ මාර්කස් එකේ උත්තරේ මොකක්ද කියන්නේ මාර්කස් එකේ විසිතුනේ තුනයි B හි ජලය අඛණ්ඩව ගලා යන අතර A හි ජලය ගලා නොයයි ජලය අඛණ්ඩව ගලා යනවා කියලා කියන්න පුළුවන් මොකද යටම එකනේ. ඇයි මේකේ අඛණ්ඩව ඇක්විපර් එක හරි.
මේක මෙහෙම වෙන්නේ නැති. මේකේ බීහි මෙතන බීහි ජලය මෙතෙන්ට යනකම්ම මෙයාගේ අඛණ්ඩව යන්න පුළුවන්. හැබැයි මෙතනින් මේක වතුර යන්න පුළුවන්නේ මෙන්න මේ ටික තියෙන කාලයක් පමණයි. මේ ටික අඩු වෙලා මෙතෙන්ට ගියාට පස්සේ ආය මේකේ වතුර යන්නේ නැහැ. වතුර යන්න විභයක් නැහැ, පීඩනයක් නැහැ. ආයෙ ඊට පස්සේ මේක වතුර ටික මේ ටික තියෙද්දි මේක යනවා. ඒත් ඇක්විෆර් එකේ වතුර මෙතනින් ඉඳන් පහළට ගියාන් පස්සේ ආයෙ මේක යන්නේ නැහැ. දෙකේම අඛණ්ඩව යන්නේ නැහැ. හැබැයි මෙතන දීලා තියෙන උත්තර ගැන ගැටලුවක් තියෙනවා. මේ ආයෙ තීරි බලන්න වෙනවා. ඒ කියන්නේ මේ අපේ දැන් තර්කානුකූල උත්තර වලට ගැලපෙන්නේ නැහැ මේක තියෙන උත්තරේ. උත්තරේ උත්තරේ දීලා තියෙන්නේ තුනනේ. බීහි ජලය අඛණ්ඩව ගලා යන අතර ඒහි ජලය ගලා නොයයි. ඒහි ජලය අඛණ්ඩව ගලා යන්නෙත් නෑ තමයි. බීහි මේ ජලය අඛණ්ඩව ගලා යනවා කියලා කියන්න බෑ. මෙතන මේ ඇක්විෆර් එකේ වතුර මෙතෙන් අඩු වුණාම පස්සේ මේකෙත් යන්න විදියක් නෑනේ. අන්න එතන තමයි ගැටලුව. මේකේ හතරවත් උත්තරේ දීලා තියෙනවා නම් මේ A හා B දෙකෙන්ම ජලය අඛණ්ඩව ගලා නොයයි කියලාවත් තියෙනවා නම් හරි. ඒක ගැන ආයෙ බලන්න වෙනවා. ඔයාලා තියරි බලන්න වෙනවා. තියරි බලලා ඔයාලා ඉක්මනට දාන්න එතන මොකක්ද උත්තරේ කියලා ඔයාලා අදම මේක තියරි බලන්න අවශ්‍යයි. ඇක්ටිව් එක. බලන්න මේකට උත්තරේ දාන්න බලන්න. අදලක් කරන බලන්න උත්තරේ 24. අතර උත්තරේ ගත්තේ නැද්ද? අදලක් කරන්න කියන්නේ. පුතාට මාව ඇහෙන්නේ නැද්ද? 24 වෙනි එකට උත්තරේ යටින් ඉරක් අඳින්න කියන්නේ. කැඩි කැඩි. ආ. දැම්මා. උත්තරේ හරිද කියලා බලන්න ඕනේ. මාත් හදන්න. මාකි ස්කීම් එකට අනුව නම් ඉන්න බලනකම් 4 5නේ. ඒ උත්තරේ හරි. උත්තරේ හරි. අපි දැන් 24 ගන්න තමයි තියෙන්නේ. මේකේ බලන්න එක්තරා භෝග ශේෂ්ත්‍රයක වාෂ්පීකරණ උත්සවය දිනකට 7 මිලිලීටර් 7යි. 1 මිලිලීටර් 7යි. ප්‍රාදේශීය වාරි මාර්ග අධිකාරිය භෝග ශේෂ්ත්‍ර වලට ජලය මුදා හරින්නේ දින 5කට වරක්. දින 5කට වරක් තමයි වතුර දෙන්නේ. දින වතුර දෙනවා ඊට පස්සේ දින 5ක් ඉඳලා ආය වතුර දෙනවා. ඒ නිසා එක් වාරි චක්‍රයකදී මෙම ශේෂ්ත්‍රයට යෙදුවොත් අවශ්‍ය අවම ජල ප්‍රමාණය. අපි දන්නවා භෝගයේ ජල පාරිභෝගිකතාවය ගන්නකොට අපි ඔය වාෂ්පීකරණ උත්සේදනය තමයි සලකන්නේ. නේද? ජලයේ අපි පරිවෘතියට ගන්න 100ට ගන්න නොසලකා හරින්න පුළුවන් හින්දා අපි ඒ ගැන සලකන්නේ නැහැ. එතකොට මිලිමීටර 7ක් වාෂ්පීකරණ උත්සේදනය. ඒ කියන්නේ මතේ පොළවෙන් යන එකයි මේ ඊට පස්සේ පැලවලින් උත්සේදනය යන එකයි දෙකේම එකතුවනේ මේ වාෂ්පීකරණ උත්සේදනය කියන්නේ. ඒතර ගැටලුවක් නැහැ. මිලිමීටර 7 ඒවා දැන් දවස් 5ක් යනවා. 4 5යි. මේක හරිනේ. ඉතින් ඕක තමයි අපිට මිලිමීටර 7ක් තියෙනවා දිනකට වාෂ්පීකරණ උත්සේදනය. ඒතර ඒ වගේ දවස් 5කට තියෙන අඩු වෙන වතුර ප්‍රමාණයම ඉරිගේට් කරලා දාන්න ඕනේ. 35ක්. ඒ නිසා ඒක තමයි වෙන්නේ මේ මට විනාඩි 5ක වගේ පොඩි කාලයක් ගන්න වෙනවා පොඩි වැඩකට විනාඩි 5ක්. ඒ නිසා මේ විනාඩි 5 චුට්ටක් ඉන්න දැන් 7:50යි 7:55ට මම ආයේ ක්ලාස් එක පටන් ගන්නවා.
මෙතන ගැටුවක් නැහැ. අතන ආර්ට්සිය විදේ මේ නුවණින් දාලා තියෙන එකේ තියරි එකේ නම් හරියටම තියෙනවා නොකඩවා යනවා කියලා නේ. මෙතන දැන් මේ පිස්සුවක් කරලා තියෙන ප්‍රශ්නේ. දැන් මේක පීඩනේ ආර්ට්සිය ලිඳක නිතරම වතුර අයින් වෙනවා. නිතර මේකේ වතුර පීඩනේ වැඩි පීඩනයක් තියෙන්නේ. මේ ඇක්විපර් එකටමනේ මේ ගහලා තියෙන්නේ මේ වතුර මේ ලිඳ ගහලා තියෙන්නේ. දැන් සාමාන්‍ය ලිඳක් නම් කපන්නේ මේ හරියට මේ මෙතර කැපුවම මේ භූගත ජල මට්ටම විතරයි තියෙන්නේ. මෙතන දැන් හරි ප්‍රශ්නයක්. එතනදී අකණ්ඩ A හා B දෙකෙන්ම ජලය අකණ්ඩව ගලා නොයයි. මේකට උත්තරේ ඇවිල්ලා තියෙන්නේ B ජලය අකණ්ඩව ගලා යනකොට A ජලය ගලා නොයයි. ඒක එතන තියරි විදියට අපිට කතා කරන්න නෑ. ඉතින් මේකෙත් ජලය යනවා මේකෙත් යනවා අකණ්ඩවම ජලය යනවා කියලා කියන්නත් බෑ. මොකද මේ ඇක්විපර් එකේ වතුර අඩු වුණොත් එහෙම මෙතනින් පහළ. එතන මේක නවතිනවා. මේකේ ඇක්විපර් එකේ වතුර ටික මෙතනින් පහළට ගියොත් මේක නවතිනවා. නේ? ඒ කියන්නේ මේ පීඩනේ එහෙමනේ එන්නේ ටැංකිය ගෙදර තියෙන වතුර ටැංකිය පහළ තිබුවා වගේ නෙමෙයි එතකොට. එතකොට වතුර ටැප් වල එන්නේ නෑනේ. ඒ වගේ තමයි පීඩනය මත බලපෑමක් නේ මෙතන තියෙන්නේ. නමුත් ඇක්විපර් වලටම සෙට් වුණොත් එහෙම ඔය නළලින් එහෙම ගහන්නේ ඇක්විපර් එකකටනේ. නළලින් දා ටියුබ් වෙල් කියලා අපි ගහන්නේ නළලින්. ඒ නළලින් එකක් ගහන්නේ මේ ඔය ඇක්විපර් එකටම තමයි යටටම තමයි. විදලා වතුර ගන්න පුළුවන්. එතකොට වතුර අඩු වෙන්නේ නැහැ. මොකද ඇක්විපර් එකේ වතුර ලේසියෙන් අඩු වෙන්නේ නැහැ. නමුත් මේකේ දීලා තියෙන උත්තරෙත් එක්ක අපිට අපේ තියරිත් එක්ක ගැටුමක් එනවා. ඒක දැන් චුට්ටක් ඉතින් පේපරේ ආවම කල්පනා කරලා ගහන්න දම්පැහැ මල් සහිත ශාක සෝපරාගණයට ඉඩ හදලා තියෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඒ නිපදවනු ලැබුවේ දම්පැහැ මල් පමණි. මේව උදාහරණයක් නේ. ආයි කිසි කතාවක් නැහැ.
දම් පහ මල්ම සුවපරාගණයට ලක් කරලා තියෙන දම් මල්ම. ඒක එතකොට මේ මිශ්‍ර වෙලා නැහැනේ. මිශ්‍ර වෙලා නැත්නම් අපි මොකක්ද කියන්නේ? නොමුහුම්නේ. හරි මෙතන නොමුහුම් පෙලක් කියන එක තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. මේක මම හිතන්නේ 25. ඒකට ගැටලුවක් තියෙනවනම් කියන්න. සමයෝගී නිලීනයෙකු සමයෝගී ප්‍රමුඛයෙකු සමග මුහුත් කළ විට විසමයෝගී ප්‍රවේශ දර්ශනයන් සහිත ප්‍රතිනිධිය ලැබීමේ ඉඩකඩ. පාඩම් නැත්නම් ඉතින් මේ කරලා බලන්න. සමයෝගී නිලීනයෙකු කියන්නේ TT වගේ ගමු. සිම්පල්. සමයෝගී ප්‍රමුඛයෙකු කියන්නේ capital T capital T මුහුත් කළ විට විසමයෝගී ප්‍රවේශ දර්ශන. එතකොට ඔක්කොම විසමයෝගී නෙන්නේ. ඔක්කොම විසමයෝගී. කියන්නේ 100%. මේක ඥාන තියෙන්නේ මෙතන T එකයි මෙතන කැපිටල් T එක විතරයි. ඒ දුර කොහොමද 100% වෙන්නේ ඔක්කොම ටික එන්නේ විසමයෝගී තමයි. ප්‍රශ්නාංක 24 පිළිතුරු දීමට පහත රූප සඳ යොදා ගන්න. ඊට රූපේ A සඳහා යොදාගත යුත්තේ A වලට යොදා ගන්න. ව්‍යුහයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ නැගීම සහ පාරදර්ශක කොළ. හරි. අභ්‍යන්තර උෂ්ණත්වය ඉහළ නැගීම සහ පාරදර්ශක කොළ තමයි ගන්න. ව්‍යුහයේ අභ්‍යන්තර ආර්ද්‍රතාව වැඩි වීම සහ අර්ධ පාරදර්ශක කොළ. අර්ධ පාරදර්ශක කියන එක වැරදි. ව්‍යුහය ඇතුළේ සූර්යාලෝකය පාලනය සහ අර්ධ වැරදි. ව්‍යුහයේ උෂ්ණත්වය පාලනය සහ අර්ධ උෂ්ණත්වය පාලනය සහ අර්ධ පාරදර්ශක. ඒක අර්ධ පාරදර්ශක හොඳ පාරදර්ශක කරන ප්‍රචාරණ විදුවේ මුල් අද්දව ගන්න මේක හදන්නේ. අතු කැපල මුල් ඇද්දිය ප්‍රවර්ධනය සම්පූර්ණ සහ අර්ධ පාරදර්ශක අපි කරන්නේ යට ආර්ද්‍රතාවය වැඩි වෙන සහ ඊට පස්සේ උෂ්ණත්වය වැඩි කරගන්න. වැඩි ආර්ද්‍රතාවයකදී වැඩි උෂ්ණත්වයකදී මුල් පෙරව ඇද්දිම වේගවත් වෙනවා. ශාක තුල ප්‍රභා සංශ්ලේෂණය සිදුවන්නේ කුඩා කෝෂ තුල ඇති පටලවලය. එම කෝෂ හඳුන්වන්නේ මේක ජීවිතය ප්‍රශ්නයක්. මම ජීවිතය ගැන සාකච්ඡා කරන්න ඕනේ. තයිලකොයිඩ් මේ ප්‍රභා සංශ්ලේෂණය ඇති පටලවල දැන වල තමයි අර කාසි තමයි සයිල ශාකවල මූල පීඩනය ඇතිවන්නේ මූල පීඩනය ඇතිවන්නේ ඔයාලගේ මොකක්ද මූල පීඩනය ඇතිවන්නේ ඔය අබරල වලින් මේක උත්තරයක් තියෙනවා අබරල එහෙම අර චූටි මේ පැලෑටි ශාක තියෙනවනේ ඒ වගේ මූල පීඩනය වැඩිපුර උත්සර්ජනය සහ අඩුවෙන් ජලය අවශෝෂණය වීම. වැඩිපුර උත්සර්ජනය අඩුවෙන් ජලය අවශෝෂණය. එතකොට වැඩිපුර ජලය අවශෝෂණය සහ අඩුවෙන් උත්සර්ජනය වෙන උත්තර. පසුඅස්වනු හානි අවම කළ හැකි. පසුඅස්වනු හානි අවම කළ හැකි. නිසි අවධියේදී අසුන ඒ කියන්නේ පරිණතව ඒක වෙන්නදී අහන්නේ ඒක හරි. නිසි අසුන්තාවේ භාවිතයි. ඒකත් හරි. ගොවිපළ තුලදීම අලෙවි. ගොවිපළ තුලදීම කරොත් එහෙම ඉතින් පසුඅස්වනු හානි අවම කරන්න පුළුවන් තමයි. මොකද ඒක ප්‍රවාහනේ වෙන්නේ. මේක ප්‍රායෝගික නෑනේ. උත්තර තුනම ගන්නත් බෑ. අපේ උත්තර දිගනේ B හා C. නිසි අවධියේදී අසුන් නෙලීමත් හරිනේ. එතකොට A අයිනේ. C අපිට කවදාවත් අපි මේ වෙනකොට පීරියක් අත් ඉගෙන ගන්න නෑ. AB තමයි උත්තරේ ගන්න. ගොවිපළ තුලින් ඒක ඉතින් හරි. ගොවිපළ තුලදීම අලෙවි කරා නම් එයාට හැබැයි මෙහෙමයි. ඒක
මේක අලෙවි කරා කියලා පස්වස්තුරු හානියක් කිව්වොත් වෙන්නේ නැහනේ. ඇයි ඒක ප්‍රවාහණය වෙලා මේ පස්වස්තුරු හානිය හරි හරි. පස්වස්තුරු හානිය කියන එක අර්ථකථනය මොකක්ද වෙන්නේ? අසුරු නෙලීමේ සිට පාරිභෝගිකයා අතට පත්වන තුරු සිදුවන සියලුම හානිනේ පස්වස්තුරු හානිය කියන්නේ. එතකොට මේක කෙලින්ම පාරිභෝගිකයාට අලෙවි කරොත් එතරම් හරි. කෙලින්ම පාරිභෝගිකයාට අලෙවිත් ඒක කනවනේ. ඒකට පස්වස්තුරු හානිය අඩු වෙනවා. හැබැයි ප්‍රායෝගිකව කෙලින්ම පාරිභෝගිකයාට අලෙවි කරගන්න බෑනේ. එතකොට අලෙවි වෙන්නේ ලොරියකට හරි එහෙම ප්‍රවාහනය කරන එක තොග එකතු කරන්නත් තියෙන්නේ. තොග එකතු කරගන්න ඒක ප්‍රවාහනය කර ආර්ථික මධ්‍යස්ථානන වලට කියලා පාරිභෝගිකයන්ට යනකොට පස්වස්තුරු හානිය වෙනවනේ. ඒ නිසා C ගන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. හැබැයි තාර්කිකව ගත්තොත් කෙලින්ම පාරිභෝගිකයා අතරම දුන්නොත් ඉතින් වැඩේ කෙලවෙනවා. ඒකට පස්වස්තුරු හානිය වෙන්නේම නැහැ. අසු නෙලනකොට වෙන චුට්ටක් විතරයි. කමන්නේ. ඒකට අපි ප්‍රායෝගික පැත්ත බලන්න. එතකොට උත්තරේ B. මේකේ අහනවා 20කට මේ පිටුපිට බලාගන්න කියලා කියනවා. ඉහත ඇටෝම පිළිබඳ ශිෂ්‍යයෙකු සිදු කළ නිරීක්ෂණයක් නැද බිඳු ජල සම්පාදනයට වෙන්නේ. වේලි කලාප ගෙවත්තකට ගැලපේ මෙම ඇටෝම සඳහා ඇලිවැටි අත්‍යවශ්‍ය නොවේ. බිඳු ජල සම්පාදනයට ගැලිවැටි ඕනේ. මේ ජල සම්පාදනයට කරනවානේ. මේකේ අත්‍යවශ්‍ය වේ කියලා කියනෝනේ ඒක වැරදි. වේලි කලාප ගෙවත්තකට ගැලපෙනවා. බිඳු ජල සම්පාදනය. හරි. ඒ හතර. දෙකේ හතර. මේක අයින් කරන්න 33 අයින් කරන්න කියන එක තමයි දාගන්න 33 4 33 කරන්න එතකොට ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ අතුරු භෝග වගාව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. අතුරු භෝග වගාව කඩ වගාව මිශ්‍ර භෝග වගාව මේ භෝග රටා වලින් අනිවාර්යෙන් අහනවන එකක්. ඒතර අතුරු භෝග වගාව කියන්නේ ප්‍රධාන භෝගයක් වාර්ෂික භෝගය බහුවර්ෂ භෝගයක් තියෙද්දිම අපි වෙනත් භෝගයක් වගා කිරීමනේ. ඒකට නිවර්ති වන්නේ මොකක්ද කියලා අහනවා. ඒකක භූමි ප්‍රමාණයකින් ලැබෙන ආදායම ඒක භෝග වගාවකට වඩා වැඩියි. ඒකක භූමි ප්‍රමාණයකින් ලැබෙන ආදායම ඒක භෝග වගාවකට ඒක හරි. කලින් පොල් විතරක් විකුණලා සල්ලි ගත්තා. දැන් අන්නාසිට විකුණලා සල්ලි ගන්න. ඒ ඒකක භූමියකින් එකම ඉඩේ ලැබෙන ආදායම වැඩි වෙනවා. ඒ උත්තරේ හරි. රක්ෂණයක් ලෙස ක්‍රියා කරයි. රක්ෂණයක් ලෙස ක්‍රියා කරයි කියන එකේ අර්ථය වෙන්නේ අර මේ ප්‍රධාන භෝගයේ විනාශ වුණොත් යම් කිසි පරිබෝධකයක් හරි මොකක් හරි එකක් වෙලා අපිට මේකේ ආදායම ගන්න පුළුවන්. ඒ නිසා වෙන්නේ නැති රක්ෂණයක් ලෙස ක්‍රියා කරනවා කියලා කියන්නේ. C යාන්ත්‍රීකරණය පහසුයි. අපෝ පිස්සුද? මැෂින් ගෙනියන්න පුළුවන් ද මැදින් අන්නාසි හදුවත් හරි කෙසෙල් හදුවත් හරි මේ පොල් වගාව කෙනෙක්. ඒක වැරදි. D භෝග කළමනාකරණය අපහසුයි. භෝග කළමනාකරණය යම් තාතුරට අපහසුයි වෙන්න වන්නේ. අද භෝග වගා කරද්දී නිසා උත්තරේ අපිට ගන්න වෙන්නේ A B පමණයි කියලා උත්තර දෙනවා. ඊට B C ඒක උත්තර B C දින උත්තර අයින් කරන්න ඕනේ. අයින් කතාවනේ යාන්ත්‍රිකරණය කරන්න බෑ. මේ දෙක අයින් කරන්න පුළුවන්. මේක අයින් කරන්න. මේ දෙක අතර තමයි ගැටලුව. ඒකට AB කෙලින්ම හරි. ABD භෝග කළමනාකරණය කිරීම අපහසුයි. භෝග කළමනාකරණය කිරීම අපහසුයි. වෙන්න පුළුවන්. ආනාසල කරන ක්‍රියාකාරකම් මේ අරකට මුල් අපිට මේ කියන බලන්න වෙනවා. මුල් වගා වෙන පොල් වල මූල මණ්ඩලයේ පැතිරෙන ඉඳයි මේකයි අතර බලන්න මේ වගේ අපහසු කියලා ගන්න පුළුවන්. සෞත්‍රේ අතර
ආහාර පරිරක්ෂණ සාම්ප්‍රදායික ක්‍රම වන්නේ ආහාර පරිරක්ෂණය කරන සාම්ප්‍රදායික ක්‍රම තමයි අහන්නේ අපිට ක්‍රම සාම්ප්‍රදායික සුද්ධීකරණය විතරට වගේ කියනවා අයින් කරනවා නේ මේවා ලාංකික කරන සාම්ප්‍රදායික ක්‍රමනේ පැස්ටරීකට ලෙතයි කරනවා සිස්ටම් එකක් කරනවා ඉක්වීම පැසීම වෙන සාම්ප්‍රදායික කරන ඒකෙන් අනිවාර්යෙන් සිස්ටම් ළමයි උත්තර ගුරු හා සීනි එක් කිරීමෙන් ආහාර දිගුකලක් ලබා ගැනීමට හැකි වන්නේ ගුරුයි සීනි කරනවා කියන එකේ තේරුම සාන්ද්‍රීකරණය කරනවා. සාන්ද්‍රීකරණය කරන එක කියන්නේ වතුර අයින් කරනවා. වතුර අයින් කරලා වතුර අඩු වුණාම පස්සේ කියන වතුර ටික දාලා සුදු වෙන්නේ බලමු එක. ආහාර ආම්ලික කර කුණු වීම වළක්වන ආහාර කිරීමක් සිදු කරන්නේ. දෙක ජලයේ සම්පූර්ණ ජලය එකතු වෙලා හරියට වතුර අයින් කරනවා එතකොට මැරෙනවා තමයි. හරි එහෙනම් දැන් එන්නවද? දැන් එනවද බලන්නකෝ. ඇහෙනවද? ඔව් සර්. එතකොට ඕක තමයි වෙන්නේ. දැන් මෙතන අපි කතා කරේ මෙතන සුත්‍ර ජීවිත ලබාගත නොහැකි වෙන එකත් හරි සුත්‍ර ජීවිත සාර්ථක මරණ නිසා. ඒකත් හරි. සාර්ථක මරණවා කියන එක කියන්නේ ඒකද? හොඳටම මරලා දානවා කියන එක තමයි දැන් මෙතන හිතන්න වෙන්නේ. දැන් බලමු. ආතර ශාක ආහාරවල සෛල බිඳු දියකෙන. සෛල බිඳු කරන්නේ. බාහිර සුද්ධිය වෙන්නේ සයින්ස් මේ සාය ප්ලාස්මා පත්‍රය අත්පාරගත නිසා. ආහාරයේ pH එක වැඩි කර එකක් කරනවා. අපිට දැන් ගැටුමක් තියෙන 2.3 යත. වතුර ගන්න බැරි වෙන එකක්. අනිත් එක සුද්ධ ජීවි සාර්ථක මරණ. සාර්ථක මරණය කියන්නේ සම්පූර්ණ මරණය කියන අපිට සාහෘද කියන්න බෑනේ. සුද්ධ ජීවි සම්පූර්ණ මරන්නේ ජීවන් වල. නේද? එතනදී ඒක ගන්න බැරි හින්දා තියරි ඒක තමයි උත්තරේ වටනක් දෙන්නේ. අරක සුද්ධ ජීවි සාර්ථක මරන්නේ ඔක්කොම අයින් කරන්න බීජාණුයි. සුද්ධ ජීවිත ඔක්කොම මරන්නේ ජීවන් මරණේදී. ඒ තියරිය තමයි මෙතනදී අහන්නේ. කැබිනට් ආකාරයේ බිත්තර රක්වන එක ඒ කියන්නේ ඉන්කියුබේටර් එකේ අහන්නේ ඇසුරුම් කුටීරයේ සිට රක්වන කුටීරයට බිත්තර මාරු කළ යුත්තේ ඇසුරුම් කුටීරේ ඉඳන් රක්වන කුටීරයට බිත්තර මාරු කර යුත්තේ මොන දවසද? ඔයාලා අඳුරච්චා උදාට මම කිව්ව උත්තරේ යටි කරන්න. උත්තරේ කොහොමද? 18 වන රැකිය තමයි අයින් කරන්න ඕනේ. බලන්න. පාඩම් කරගන්න ඕනේ. 37 බිත්තර දමන වර්ගයේ කිකිලි පැටවුන් සාමාන්‍යයෙන් දක්වනු ලබන්නේ කිකිලි පැටව බ්ලූඩරේක් දාලා රක්කන ගාන බිත්තර දාන බිත්තර දාන කන්නේ කොච්චර යාගේ ඕනද? හතරක් නේ. හතර බිත්තරේ දෙක. සති හතර.
ශක්ති පරිපූර්ණක සඳහා උදාහරණ තුනක් වෙනුවේ. ශක්ති පරිපූර්ණක සඳහා උදාහරණ. එතකොට ශක්තිය දෙන්න පුළුවන් ඒවානේ බඩේ පහළ නෙමෙයි. පරිපූර්ණ ප්‍රෝටීන පරිපූර්ණ වැඩි ප්‍රෝටීන. මේක තියෙන නිසා ශක්තිය වැඩි කියනවා නැත්නම්. ඊට අපි දෙක පුරුතෙන් ඒ කියන්නේ ශක්තිය. පහළ නිවුට බඩේ. ඒක ඒකයි පොල්පුණක් ප්‍රෝටීන වලට යන නිසා විතර තියෙනවා. බඩේම සෝගම් මේවා ප්‍රෝටීන සෝගම්. කුකුළු අතු නිස්පාදන සෝයාන්තය පොල්පුණක් මස්සන් ප්‍රෝටීන පොල්පුණක් සෝයාන්තය කියන ප්‍රෝටීන. මේකත් ප්‍රෝටීන කියම පස්සේ අපිට ගන්න වෙන්නේ ඒක. ඉතින් ගොවියෙකුට කිලෝග්‍රෑම් 400ක් බර එළදෙනෙක් සිටියි. මෙම එළදෙනට ආහාර ලෙස සැපයීමට දිනකට අවශ්‍ය ලැබුම් අනුකූල ප්‍රමාණය කියලා. අදපත් කාලේ සමයෙන් උත්තරේ सामान्य इलादेකට 100ට කීයක් දෙන්න ඕනද මේ ඇගේ බරින් ආහාර ඉලාදෙකට ඇගේ බරින් කීයක් 8ක් 10ක් කියන්නේ 8ක් 10ක් කියලා කිව්වට ඒක 10ක් උත්තර තියෙන නිසා 10ක් කියන එක මම ගන්න. ඇගේ බරින් 10ක් අධික ආහාරයක් දුන්නට කුකුලේ දැක්කම සොක්කත වාස්පසීලි වේද ආපිය වෙන්නේ වොලටයිල් ෆැටි ඇසිඩ් ප්‍රධාන සත්ත්ව ආහාර වලට අදින මේ පැසිව් නිසා සුද්ධ ජීවි ජීවි නිසා හැදෙනවනේ වොලටයිල් ඔය වාස්පසීලි වේද අපිට පටික්ලේට් සර්ච් කරනකො WFA කියලා වොලටයිල් ෆැටි ඇසිඩ් ඉන්ට්‍රූවමන්ට් කියලා ගහන්නකො ආයෙ සුප්‍රීනෝ volatile fatty acid වෙන්නේ මොනවද කියලා අහනවා ප්‍රධානම තන්තු ආහාරයක් දුන්නා. තන්තුමය ආහාරයක් දුන්නොත් ප්‍රධානම වෙන්නේ ඇසිඩික් ආහාර. අපි උත්තරේ අන්න දැන් අහනවා කිරි උදාහරණයක් නිසා විශේෂ වෙන්නේ. කිරි උදාහරීම මේ උත්තේජනය කරන්න ඔක්සිටොසින්. මැදින් කියව ගාම උත්තරේ ගවොත් මේක වැරදිනවා. උත්තේජනය කරන්නේ. එන්න මේ හෝමෝන් එක. මොකද ඇඩ්‍රිනලින්. ඇඩ්‍රිනල් තමයි කිරි උදාහරණය නිසා උත්තේජනය කරන්නේ. මේක අර ෆ්ලයිට් ඇන්ඩ් ෆයිට් රියැක්ෂන් වලට එන්නේ. මොකද අපිට මලායම කියනවනේ මොකක්ද ඒක? මලායම හෝ මේ ඉක්නෙනියෝ කියන්නේ කියලා කියන්නේ. ෆයිට් කරනවද ෆ්ලයිට් වෙනවද? ගහනවද නැත්නම් වෙලා යනවද? මේකේ කරන්නේ මෙයා. මෙතන මේක කිරි උදාහරණයක් විදිහට කරන්නේ පැත්තට. ඊළඟට කිකිලේගේ ඩිම්බ සංසයනය සිදුවන්නේ. කිකිලේගේ ආහාර ප්‍රජනන පද්ධතිය කියනවා මේ අහන්න. ඩිම්බ සංසයනය සිදුවන්නේ කිකිලේට දැන් අපේ වගේ හැලෝපිනාලයක් නැහැ.
right මෙයා තියෙන කුණීල පැලපේ නාලේ විදිහට කුණීල. ඒතර මේ කුණීලේ තමයි මේක වෙන්නේ. කුණීලේ තමයි මේක වෙන්නේ. 32ට උත්තරේ 4. ආයෙත් කියලා කියනවා. ඇහෙනවද? 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 දැන් ඇහෙනවද බලන්න? දැන් ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවා. හැබැයි ඊළඟ දවසේ මේ මට මෙහෙම මේකට ඔයාලා ඇහෙන්නේ නැත්නම් දැන් ඇහෙනවනේ. ඇහෙනවද? You know ඔයාලට දැන් ඇහෙනවද? දැන් ඇහෙන්නේ නැතුනේ. දැන් ඇහෙන්නෙත් නැද්ද? ඇහෙන්නේ නැද්ද? දැන් නම් හරි වගේ කියලා කියනවා. මට මැසේජ් එකක් දාන්න මම ස්පීකර්ස් ගලවලා තියෙන්නේ. ඒ නිසා මැසේජ් එකේ විතරයි ඔයාලා ඇහෙන්නේ. ඒ මැසේජ් එකේ කිව්වොත් විතරයි. ටිකක් ඇහෙනවද? මේ ටික තමයි ඇහෙන්නේ. ගොඩාක් දැන් හරියට. මම මේ රෙකෝඩින් එකක් දාන්න YouTube එකට. ඒකට ඔයාලා ඒකත් බලන්න. මම ඊළඟ මේ පේපර් එක මම බලන්නම්. රෙකෝඩ් කරලා YouTube එකට දාන්න. එතකොට ඇහෙන්නේ සමහරට. එතකොට ඔයාලට ඒ රෙකෝඩින් එකේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් එහෙම මේ ඔයාලා මේ මට මේ ප්‍රශ්නයක් WhatsApp කරන්න සර් මේක තේරුන්නේ නැහැ කියලා. එතකොට මම ඒක කියලා දෙන්නම්. දැන් නැත්නම් මේක ඇහෙන්නේ නැහැ කියව මොකටද දැන්? සමහරට මේ ඉන්න වෙලාවෙත් අපරාධනේ. රෙකෝඩ් කරලා දුන්නා නම් සමහරට මේ ඔයාලට මේක බලලා මේ මොණි වෙලාවක බලන්නත් පුළුවන් නේ. එහෙම එකක් බලන්න. එතකොට කිකිලියගේ ඩිම්බ සංසේන සිදුවන්නේ පොණියලේ. අපේ නම් පැලපුවේ මේ ගැහන් ළමයි නම් මේ මිනිහාගෙන එන්නේ පැලපුවේ නාලේකනේ.
පැලපෙනාලේ තියෙන සංසේචනය වෙන්නේ. මේක වෙන්නේ මේ කොණීලේ. ඒකට ඊරි එකකේ හා එළදෙන එකේ මද චක්‍රය දින කීයද කියලා අහනවා. මේක අපිට ඊරි එකේ නම් අදාළ නැහැ. නමුත් අපි දැනගන්න ඕනි එළදෙන එකේ කොච්චරද කියලා. එළදෙන එකේ 21යිනේ. ඒතකොට 21 උත්තර තියෙන මේකේ එළදෙනට 21 තියෙන්නේ 2යි. මේකේ ඇත්තටම ඊරි එකේ එකක් තියෙන්නේ 21යි. ඒ නිසා 43 උත්තරේ 4. ඔයාලා 2ටයි 4ටයි දෙකේ එකට ගැහුවනම් හරි දෙන්නේ. හරි උත්තරේ හැබැයි අර ප්‍රතිනහ ගන්න. කිරි දෙවීමට පෙර පෙරහන් කෝප පරීක්ෂා සිදු කරගන්නේ. අයියෝ මේක දැන් CMP ස්ට්‍රිප් කප් ටෙස්ට් එකනේ. CMP එක කැලිෆෝනියා මැස්ටයිටිස් ටෙස්ට් කරන්නේ ඒකනේ. CMP එකයි ස්ට්‍රිප් කප් ටෙස්ට් එකයි මේ අපි කරන්නේ මොනා කරන්නද? මැස්ටයිටිස් බලන්නනේ. එතන අතරේ 4. 44ට උත්තරේ 4. 45 ආහාර පරිරක්ෂණය සඳහා වියලීම උපකාරී වන්නේ. ආහාර පරිරක්ෂණයක වියලීම සුද්ධ ජීවීන් වර්ධනය අඩු කිරීම. ඒක හරියනේ නේ. ඒ කියන්නේ මේ වියලම පස්සේ වතුර අඩු වෙනවනේ. සුද්ධ ජීවීන්ට කන්න බොන්න වතුර නැති වෙනවනේ. එතකොට වර්ධනය අඩු වෙනවා තමයි. B සුද්ධ ජීවීන් විනාශ කිරීම. සම්පූර්ණ සුද්ධ ජීවීන් විනාශ කරන්න මේ වියලලා පුළුවන්ද? එහෙනම් ජීවාණු වර්ධනය කියලා එකක් දෙයක් නැති වෙන්න පුළුවන් ඕනේ. ජල ක්‍රියාකාරීත්වය අඩු කිරීම. හරි. වෝටර් ඇක්ටිවිටි එක අඩු වෙනවා වතුර අඩු වෙනකොට. ජල ක්‍රියාකාරීත්වය හරි. D පෝෂණ සුලභතාවය අඩු කිරීම. වතුර අඩු වුණා කියලා පෝෂණය අඩු වෙන්නේ නැහැ. දැන් මේක උත්තරේ මොකක්ද? උත්තරේ එන්නේ සුද්ධ ජීවීන් වර්ධන අඩු කිරීම. හරි. C ජල ක්‍රියාකාරීත්වය අඩු කිරීම. හරි. D සුද්ධ ඒක වෙන්නේ නැහැ. D පෝෂණය අඩු වෙන්නේ නැහැ. මේ දෙක විනාශ විතරයි. 45 උත්තරේ දෙක. बाकी මේ වාර ජීවාණු වාරේ පැස්ටරි කරන ජීවාණු වාරේ මේ පේපර් එකේ බර ගාණක් අහලා තිබ්බනේ. ඉස්සෙල්ලා ප්‍රශ්න ඇහුණා, දැමුත් ප්‍රශ්න ඇහුණා. ඔන්න ඔයාලට මේ මේ ආහාර කල්දපා ගැනීම සම්බන්ධයෙන් පාඩම ආයසරයක් බලන්න වෙනවා. මේ 2013. ඒ නිසා මේව අමතක වෙලා ඇති කියලා මේ සැරේ එන්න බැරි කමක් නැහැ. කිරි පැස්ටරීකරණයේදී යොදා ගන්නා උෂ්ණත්ව කාල සංයෝජනය. කෙලින්ම තියරි අහනවා. මේකෙදි 58 කතාවක් නම් කවදාවත් අපි අහලා නැහැ. 68ත් අහලා නැහැ. අනික මිනිත්තු 25යි 20ක් ජීවිතේ එන්නේ. එතකොට BD අද බලන්න 63 30ක්. 72 අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමයයි වැඩි උෂ්ණත්ව අඩු කාල ක්‍රමයයි නේ. ඒ නිසා BD හරි වෙන්න ඕනේ උත්තරේ BD. උත්තර දෙකක් හරි ගන්නත් කියලා තියෙනවනේ. BD හරි 46 5. ඔව් උත්තරේ 5 තමයි. ඊළඟට දැමුත් ඇහෙන්නේ නැද්ද? ඉස්සතෝ මින්නේ හිමීට හරි ආගන්න. ඇහෙනකොට පොට ප්‍රශ්න දාන්න. මම කියනවා විතරක් දන්නේ. ඇහෙනනේ. බ්‍රොයිලර් ගොවිපලක පිරිවැය ශ්‍රිතය තීරණය වන්නේ. පිරිවැය ශ්‍රිතය ඔන්න පිරිවැය කියන්නේ යන වියදම. හරිද? යන වියදම තීරණය වෙන්නේ මොනවා මතද? හදන මස් ප්‍රමාණය මතනේ. නේද? යන සල්ලි ප්‍රමාණය තීරණය වෙන්නේ හදන මස් ප්‍රමාණය මත. හදන මස් ප්‍රමාණය කියන්නේ හදන නිෂ්පාදනය මතනේ. ඉතින් මෙතන බයිබල් කුකුළු මාස් වල මිල. ඒ කුකුළු මාස් වලට මිල කීයක් තිබ්බා කියලා වියදම වෙනස් වෙනවද? දැන් මිල 600යි කියමුකෝ. අපිට යන වියදම වෙනස් වෙනවද? ඊට පස්සේ අපිට මිල 300යි කියමුකෝ. වෙන වියදම අපිට යන වියදම අඩු වෙනවද? යන වියදම අඩු වැඩි වෙන්නේ නැහැ මේ මිල අනුව. දෙක ගොවිපලේ කළමනාකරණය වගේ. ගොවිපලේ කළමනාකරණය වගේ යම් තාක් දුරකට මේ අපිට පිරිවැය අඩු කරගන්න පුළුවන් තමා. හැබැයි පුතා ගොවිපලේ කළමනාකරණයේ උපරිම අයින් තිබ්බොත් සමහරට කළමනාකරුවන්ට දෙන්න වෙනවා සල්ලි වැඩි. ඉතින් ආයේ කළමනාකරණයේ උපරිම අයින් තිබ්බා කියලා
මේ යන වියදම අඩු වෙන්නේ කොහොමත් ඉතින් එයාට ගහන්න ඕනේ ඉන්ජෙක්ෂන් වලට එයාට දෙන්න ඕනේ කෑම ප්‍රමාණයට කළමනාකරණය කරා කියලා ඉතින් ආයේ මේ කෑම දෙන්න ඕනේ ප්‍රමාණය අඩු කරලා දීලා හරියන්නේ ඒ නිසා ඒක එතන හරියන්නේ නැහැ. තුන්වෙනි එක ගොවිපළ නිෂ්පාදන සිතේමයි. ගොවිපළේ කොච්චර මස් නිෂ්පාදනය වෙනවාද කියන එක නිෂ්පාදනයෙන් වෙන්නේ. ඉතින් ඒක හරි. 4 ගොවිපළ සතු ස්ථාවරවත්. මට මෙච්චර සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා කියලා කුකුලට කෑම අඩුවෙන් දීලා හරියනවද මේ පිරිවැය අඩු කරගන්න. සල්ලි තිබ්බ කියලා ස්ථාවරවත් එකක් කොච්චර තිබ්බද නැහැ. ගොවිපළේ වයස මගින්. වයස මොන එක වුණත් අනිවාර්යයෙන්ම කුකුලට දෙන්න ඕනි කෑම ප්‍රමාණය, කුකුලට දෙන්න ඕනි ඉන්ජෙක්ෂන් ප්‍රමාණය අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ නිසා ඉතින් මේ එන්නත් කරන යනම්මන ඔක්කොම යන පිරිවැය අපිට ඕවගේ වෙනස් වෙන්නේ නැහැ. ගොවිපළේ මස් කොච්චර කුකුල කොච්චරක් හදනවද කියන එක මත තමයි මේ පිරිවැය තියෙන්නේ. ඒ නිසා උත්තරේ 3. 47 3. 48 කෘෂි ව්‍යාපාරිකයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක 3 වෙනුවෙයි. කෘෂි ව්‍යාපාරයක සාර්ථකත්වය. ව්‍යාපාර පරිසරය, සම්පත් හා ව්‍යාපාර ආචාර ධර්ම. සාර්ථකත්වය. සම්පත් ප්‍රමාණයයි ව්‍යාපාර ආචාර ධර්මයි බලපාන තමයි. norms කියලා අපි කියන්නේ. ව්‍යාපාර පරිසරයත් බලපානවා. මොකද ව්‍යාපාර පරිසරේ මෙයාට තරඟ කරන්න වෙන ව්‍යාපාරයක් තියෙනවද? එහෙම නැත්නම් ඒ ව්‍යාපාර අඩුයිද? ඒ වගේ බලපානවනේ. දෙක සම්පත් තාක්ෂණය හා සමාජ සම්බන්ධතාවය. සමාජ සම්බන්ධතාවයන් තාක්ෂණය හරි සම්පතුත් හරි සමාජ සම්බන්ධතාවයන් කියන එක තමයි එතන ගැලපෙන්නේ නැහැ. සම්පත් වෙළඳපොළ තත්ත්ව හා තාක්ෂණ. වෙළඳපොළ තත්ත්වය බලපාන සාධක වෙනවනේ. වෙළඳපොළ තත්ත්වයේ කොච්චරද වෙන්නේ කියලා. ව්‍යාපාර පරිසරයේ සම්පත් වෙළඳපොළ තත්ත්වය. වෙළඳපොළ තත්ත්වයමයි ආය හිතට තියෙන්නේ. වෙළඳපොළ තත්ත්වය ව්‍යාපාරිකයක සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක තුන. මේක තියරි වලට වාට මම හිතන්නේ ගණනට තියෙන්නේ වෙළඳපොළ තත්ත්වය ගැන නෙමෙයි ව්‍යාපාර ආචාර ධර්ම තමයි වැඩිපුරම මේ සාර්ථකත්වයට බලපාන්නේ කියලා. කොහොම නැතත් ඍජුවම නැතත් වක්‍ර වුණත් වෙළඳපොළ තත්ත්වයේ වුණත් අපිට ව්‍යාපාරික සාර්ථකත්වයට බලපානවා. මෙතන අපිට වෙළඳපොළ තත්ත්වය අයින් කරන්න වෙනවා. උත්තරේ එක තමයි වාක්‍යයේ ඉඳලා තියෙන්නේ. ව්‍යාපාර පරිසරය සම්පත් ව්‍යාපාරය. ඒක දැන් ඔයාලා තරේ මතක තියාගන්න වෙනවා. වෙළඳපොළ තත්ත්වය කෘෂි ව්‍යාපාරික සාර්ථකත්වයට බලපාන්නේ නැහැ කියන එක රතු පෑනෙන් මාක් කරගන්න. වෙළඳපොළ තත්ත්වය කෘෂි ව්‍යාපාරික සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධක වෙන්නේ. ව්‍යාපාර පරිසරයයි සම්පත් සහ ආචාර ධර්ම තමයි කොට ප්‍රධාන සාධක තුන වෙන්නේ. සම නිෂ්පාදන වක්‍රය. ඒවා පිළිබඳව කියන්නේ සම නිෂ්පාදන වක්‍රය කියලා කියන්නේ සමාන නිෂ්පාදන ප්‍රමාණයක් ලබා ගන්න. ඒ කියන්නේ අස්සන්න එක දැන් අපි හිතමුකෝ අපිට රුපියල් 10000ක මේ අස්සන්නක් ලබා දෙන්න සාධක මොනවද? ඒ කියන්නේ මිරිස් නම් එතකොට මිරිස් වලට පොහොරයි වතුරයි දාලා අපිට අනිවාර්යෙන් මේ මිරිස් කිලෝ 10ක් හදාගන්න. මිරිස් කිලෝ 10ක් හදාගන්න අපිට මේ මොන වතුරයි මේ පොහොරයි මොන සංයෝගද දාන්න ඕනේ. right අන්න ඒ විදිහේ වක්‍රයක් තමයි මේ විදිහට එතන වතුර මෙච්චරක් දානකොට පොහොර මෙච්චරක් දාන්න. right මේ වතුර අඩුවෙන් දානකොට පොහොර වැඩියෙන් දාන්න. මේ විදිහට සාධක දෙකක් අතර බලපෑම තමයි අපි සම නිෂ්පාදන වක්‍රයක බලන්නේ. සම නිෂ්පාදන කිව්වොත් මේ වක්‍රය සම නිෂ්පාදනයක මතක තියාගන්න. සම නිෂ්පාදන කිව්වොත් මෙතන ඉන්නේ දැන් කිලෝ 50ක් නම් කිලෝ 50යි හැමතිස්සෙම. මේ මොන සංයෝජනේ පාවිච්චි කරත් කිලෝ 50. සාධක මේ සාධක දෙක මේ සාධක දෙක සංකල්ප දානකොට සම නිෂ්පාදනය තමයි කිලෝග්‍රෑම් 50ට හැමතිස්සෙම 50. ශ්‍රී ලංකාවේ වවනු ලබන ප්‍රධාන වැවිලි භෝග වෙනුවේ තේ, රබර් හා පොල් වෙයි. භූමි ප්‍රමාණය අනුව මෙම භෝග වගාකල වැඩි භූමි ප්‍රමාණය සිට
අඩුම භූමි ප්‍රමාණය දක්වා ආරක්ෂිත නිරෝධ පිළිතුරු. ඒ කියන්නේ අපේ රටේ වැඩිම වගා කරන්නේ මොනවද? අඩුම වගා කරන්නේ මොනවද? වැඩි භූමි ප්‍රමාණය සහ අඩු එක අපි මතේ. එතකොට අපේ රටේ වැඩිපුරම වගා කරලා තියෙන්නේ පොල්, ඊළඟට තේ, ඊළඟට රබර්. නිසා මේක පොල් තේ රබර් තමයි තේ පොල් රබර් කියලා අපි මතක තියාගත්තට පොල් තේ රබර් තමයි අපිට වගා කරලා තියෙන පිළිතුරු ප්‍රමාණය අනුව ගන්නනේ. පොල් වලට එකම වැඩි ඉඩක් වැඩි භූ ප්‍රමාණයක යනවා පොල් වල තමයි එන්නේ. ඊළඟට තේ රබර් අඩු ලංකාවේ කෘෂි නිෂ්පාදනයක් වුණාට මේක රබර් කන්නේ පිටට යවන්න ගොඩක් අඩුයි තමයි. එතන ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. දැන් 50කින් ලකුණු දාන්න බෑ. මේක ඔයාලා කලින් කරපු පේපරයක් වෙන්නත් ඇති. කියන්නේ ඔයාලා මේ කලින් කියවුරු ඉස්සරහින් යන්න බෑ. හැමදාම ඇවරේජ් වැඩෙන්න තියෙනවා. කො අනිත් එක කරලා නැද්ද? අද 29යි. බාගින් තියෙනවා. ඔච්චර වැඩි කරගන්න. ඕනි. වැඩි ලකුණු. හරි. ඉතින් මේ තාමත් ඒ ගණන් යද්දි එතකොට ඔයාලට තව මහන්සි වෙන්න වෙනවා. නැත්නම් තව මාසෙයි තියෙන්නේ. මාසෙයි පේපර් ගොඩාක් කරන්න. මේ වගේ ඔයාලා වැරදින ප්‍රශ්න ටික වෙනම ලියා ගන්නව නේද කොලෙක? ඒක අනිවාර්යෙන් එහෙම කරන්න. වැරදින ප්‍රශ්නෙට විවරණයක් ලියා ගන්නම ඕනේ. දැන් මොකක් හරි ප්‍රශ්නයක් බැරි වුණා නම් මෙන්න මේක තමයි උත්තරේ කියලා එතන තියෙන කොටස ලියලා රතු පෑනෙන් හරි හොඳ මේ හොඳ විදිහට ඒක වෙනම කෑල්ලක් හදාගන්න. ඒටයි විභාගය කියලා අද හොඳට බලාගෙන යන්න. ඔය වැරදින ප්‍රශ්න තමයි ඔයාලා විභාගෙදිත් වරද්දන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් කරන්න. ඒක කරන්න ෂෝට් නෝට් හදාගන්න ඕනේ. ඒක කරන්න ඕනේ. මේක මේ වීවගත ප්‍රශ්න පත්‍රේ නම් අපිට ඒකේ උත්තර කියලෙම තියෙනවනේ මම ඔයාලට මාක් ස්කීම් එකක් සමහර පාස් පේපර් තියෙන හින්දා මේ ගැටලුවක් නෑ මේක සාකච්ඡා කරන්න. ටිකක් ගන්න. තේරුම් ගන්න මම හිතන්නේ මේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රේ අහලා තියෙන මේවා මේකේ මේ
වැස්සීම ගැඹුරු වැස්සීම මේවා ගැන කාන්දු වීම ගැන එහෙම අහලා තියෙනවා. අපදාවනේ අනම්මන තියෙනවා. සඵල වර්ෂාපතනයේට සමීකරණයක් හදන්න කියලා තියෙනවා. මේකේ සම්පූර්ණ ප්‍රෙසිපිටේෂන් එක සම්පූර්ණ වැටෙන වතුර ප්‍රමාණයෙන් අයින් වෙලා යන වතුර ප්‍රමාණය අඩු කරන්න තමයි තියෙන්නේ. එනවා මේ සඵල වර්ෂාපතනයේ ඊට මේ නැප්සර් ස්ප්‍රේ එක මේ ගොඩක් ඉස්සරහ කරන්න තියෙනවා. මේක මම හිතන්නේ ඔයාලට ගන්න අමාරු දෙයක් නෑ. මට කියන්නකො මේකේ ඔයාලා කරන්නේ ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවනේ මගේ අහන්න කවුරුද? මේ ස්ට්‍රක්චර් පේපර් එකේ ඔයාලට තේරුම් නැති එක. ඔයාලා මාක්ස් කිව්ව තියෙන හින්දා මට මේක ඔයාලට බලා ගන්න පුළුවන්. ස්ට්‍රක්චර් පේපර් එකේ තේරුම් ගන්න බැරි කොටසක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්නකෝ. කො මම දැන් තේරුම් ගන්න බැරි දෙයක් නෑ වගේ. එතනදී එහෙම ගැටලුවක් තියෙනවා නම් විතරක් අපි නිකන් සාකච්ඡා කරන එකේ තේරුමක් නැති හින්දා මම කියන්නේ මේක මේ හැම එකම උත්තරේ මේ ඔක්කොම කටපාඩම් කරලා දාන්න ඕනේ ටික තියෙන හින්දා මේකේ මේ C එතන අහනවා විල ඉල්ලුම් නම්‍යතා අගයන් පදනම් කර ගනිමින් විවිධ භාණ්ඩ සඳහා හෝ ඉල්ලුම පූර්ණය අනම්‍ය අනම්‍ය ඒකීය නම්‍ය සහ පූර්ණ නම්‍ය ලෙස කාණ්ඩ කළ හැකිය. මෙතන උත්තර ටිකක් දීලාම තියෙනවා. එතකොට කෘෂිකාර්ම ආර්ථික විද්‍යාඥයෙක් විශේෂ සමීක්ෂණයක් මගින් ABCD භාණ්ඩ සඳහා පාස් සඳහන් මිල ඉල්ලුම් නම්‍යතා අගයන් ලබා දී ඇත. මෙම භාණ්ඩ කුමන ඉල්ලුම් කාණ්ඩයට අයත් වේදැයි සඳහන් කරන්න. එතකොට මේකේ නම්‍යතා අගයන් දීලා තියෙනවා. එතකොට මේ මෙතන මිල ඉල්ලුම් නම්‍යතාවේනේ. ඒ කියන්නේ මිලෙහි සාපේක්ෂව වෙනස් වෙන ප්‍රතිශතයට සාපේක්ෂව මේ භාණ්ඩ ප්‍රමාණය කොච්චරක් වෙනස් වෙනවාද කියලා තමයි මේකෙත් කියන්නේ. එතකොට මේ නම්‍යතාගේ මේ මෙතන කියන්නේ ඔයාලට ප්‍රස්තාර ටිකක් දුන්න මතකනේ. මේ ප්‍රස්තාර ටිකේ මේ ප්‍රස්තාර නැතුව අගයන් ටික තමයි මේ දීලා තියෙන්නේ. මේ අගයන් කියන සලකලා තමයි අපිට උත්තරේ මේක සිද්ධ වෙන්නේ. මෙතන වෙන්නේ නම්‍යතාවයක් ඇත්තෙම නැහැ. බිඳුව කියන්නේ නම්‍යතාවයක් ඇත්තෙම නැහැ. සම්පූර්ණයෙන්ම අඩම්මයිනේ. වෙනස් වෙන්නේම නැහැ. මිල කොච්චර වෙනස් වුණත් භාණ්ඩ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එච්චරමයි ගන්න. මේක තමයි අපි කියන්නේ පූර්ණ අඩම්මයි. වෙනස් වෙන්නේ නැහැ. මේ තියෙනවා මේකේ පොඩ්ඩක් මොකද මේකේ පූර්ණවම අනම්ය නෑ. දශම ප්‍රමාණයකින් වෙනස් වෙනවා. මේකේ උත්තරය අනම්ය. C එකයි ඒක අනිවාර්යෙන් ඒකේ නම්. එකට වඩා වැඩි නම් නම්ය ඒ 2.5 10 කියන්නේ ඒත් මේකේ අපිට පූර්ණ නම්ය කියන තැනට එන්න බෑ. එහෙමනම් මේකේ අගයේ ඉන්න ඕනි පූර්ණ නම්ය අනම්ය නම් අගයේ විශාල අගයක් තියෙනවා. ඒ කියන්නේ තනිකරි මේක මෙහෙම ප්‍රස්තාරයක් වෙනවා. සමහර අය තියෙනවා මෙන්න මෙහෙම. එතකොට මෙතන හයිට් එක මෙතන පොඩ්ඩක් එකකින් පින්නන්නේ. එතකොට මිල මේ සෝරි මෙන්න මේ ප්‍රස්තාරය මේක මිල
වෙනස් වෙන්නේ නැතුව වාහන ප්‍රමාණය වෙනස් වෙනවා පට ගන්න. මේ මිල වෙනස් වෙන්නේවත් නැහැ. මිල සුට්ටක් වෙනස් වෙන්නේ නැතුව වාහන ගොඩාක් යනවා. මේක සම්පිතාවේ උඩරෙම. right? එතකොට බලන්න මිල වෙනස් වෙන්නේ නැහැ. මිල වෙනස් වෙන්නේ නැහැ කියන්නේ යටින් බෙදෙන බිඳුවකින් මිල වෙනස් වෙන්නේ නැහැ වාහන ප්‍රමාණය වෙනස් වෙනවා ගොඩාක්. අන්න එහෙම වුණාන් පස්සේ මේ බිඳුවේ ඕනිම වගේක් බිඳුවේ බෙදුවම කීයද උත්තරේ? අනන්තේ. එහෙනම් මෙතන තියෙන්න ඕන පුතා උත්තරයක් අනන්තේ. අනන්තේ කියලා උත්තරයක් තියෙනවා නම් ඒක මොන නම්යෙන්ද? පූර්ණ නම්. හැබැයි මේකේ පූර්ණ නම් එකක් නැහැ. මේ දෙකම අනම්‍ය විදිහට තමයි මාක්සිමගේ බලාපොරොත්තු වෙන්නේ. දැන් එතකොට බලන්න ඉතින් තේරෙනවද? ආයි තේරෙන්නද කියන්නේ? තව කතා මේ අපේ නුවණයි බයයි ආර්ථික විද්‍යාව කියනකොම බය වෙලා වගේ. ඒක වගේ. ආර්ථික විද්‍යාව බය වෙන්න එපා නුවණේ. ඒකේ අහන්නේ හරි ලේසි ප්‍රශ්න. ඔයා කියන්නේ බය කරලා වගේ අහන්නේ හරි ලේසි ප්‍රශ්න. අවුනාද මේකේ නුවණේ මේ පුතා බලන්න මිල ප්‍රාප්‍යතාවය සහ ඊට පස්සේ තව දින සැප මේ මිල සැපයුම් ප්‍රාප්‍යතාවය ඔයද සැපයුම් ප්‍රාප්‍යතාවය ඉදුම් ප්‍රාප්‍යතාවය කියලා දෙකක් තියෙනවනේ. ඔය දෙකේ සමීකරණ දෙකක් තියෙනවා. හරිද? ඒ සමීකරණය ඔයාලා අද මේ සමීකරණ දෙක බලාගන්න. සමීකරණ දෙක තමයි කියන්නේ මේ සමීකරණය තමයි නම්‍යතාවට ගැලපෙන සමීකරණය තමයි මිලෙහි සිදුවන සාපේක්ෂ වෙනස් වීමේ ප්‍රතිශතයට මිලෙහි සිදුවන වෙනස් වීමේ ප්‍රතිශතයට මේක 100% වැඩි කරන්න. right? මිලෙහි සිදුවන වෙනස් වීම ප්‍රතිශතයට සාපේක්ෂව භාණ්ඩ ප්‍රමාණයේ වෙනස් වීම ප්‍රතිශතය තමයි අපි කියන්නේ නම්‍යතාවය කියලා. ඒ කියන්නේ මිල කොච්චරකින් වැඩි වෙනකොට භාණ්ඩ වෙනස් වෙනව කොච්චරක්ද කියන එක තමයි නම්‍යතාවය. එතකොට මේ යට අගයේ බෙදෙන අගය අනුව තමයි මේ දශමද මොකද්ද වෙන්නේ කියලා තීරණය වෙන්නේ. මේ යට අගය දැන් මේ සම්පූර්ණ මේ යට අගය අනුව තමයි තීරණය වෙන්නේ. මෙතන බාහන ප්‍රමාණයත් 5ක් වෙනස් වෙනවා මිලත් වෙනස් වෙන්නේ 5කින් නම් 5ට 5 5 බෙදීම 1යි. උත්තරේ 1යි. ඊට පස්සේ මෙතන එන එක මොකද අඩු වෙලා මෙතන යගේ 10යි වගේ වුණොත් එහෙම 5 බෙදීම 10 කියන්නේ 0.2යි. අන්න ඒ වගේ වුණොත් එහෙම දශම උත්තරයක්. right? ඒ කියන්නේ මිල වෙනස් වෙන ප්‍රමාණයට තරම් මේ භාණ්ඩ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නම්‍යතාවයක් නැහැ. අනම් හැබැයි මිල වෙනස් වෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් භාණ්ඩ වෙනස් වෙනවා ඒක නම්ය. දැන් බලන්න මොන ප්‍රශ්නේ තව තියෙන්නේ. මොනවා හරි තේරුම් ගන්න තියෙන ප්‍රශ්නයක් කියන්නේ. දේශුණු කලාප තුන නම් කරන්න තියෙනවා. හරි. ශ්‍රේණි බෝල ප්‍රශ්න ටිකක් තියෙනවා. ස්පොන්ජි තවාන ගැන අපි ඔයාලට වීඩියෝ එකකුත් බැලුවනේ. ඔයාලට YouTube එකේ මේ ඇග්‍රි වලට මම හිතන්නේ YouTube එකේ වීඩියෝ ගොඩක් තියෙනවා දාලා. එක එක සර්ලා ඔය නුවර පන්ති කරන එහෙම සර්ලා දාලා තියෙනවා. මේ ඒවත් බලන්න නිකන්. කවුද මේ සුදත් ලියන කෙනෙක් නුවර පන්ති කරන නුවර මොකේ කොට කරන සර් කෙනෙක් වීඩියෝ තියෙනවා. ගොඩක් අයගේ තියෙනවා. යාළුවගේ නිකන් බලන්න. මට කියන්නකෝ තව ගැටලු නැහැ වගේ පේන්නේ. රචනා ප්‍රශ්න වල කමන්නේ ගැටලුවක් තියෙනවද කියලා.
රචනා ප්‍රශ්න මේ දවස්වල වැඩි කරන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්න ඕනි. ඔයාලා රචනා ප්‍රශ්න මේ දවස්වල වැඩි කරන්න නෙමෙයි ඕනි. ඔයාලට මේ රචනා ප්‍රශ්න ටික හොඳට බලලා මෙන්න මේ කරුණු තමයි ලියන්නේ කියලා පාඩම් කරගන්න තමයි ඕනි. අපිට මේ දවස්වල රචනා ප්‍රශ්න ලියලා ඉන්න වෙලාව නැහැ. මේ දවස්වල කරන්න ඕනේ රචනා ප්‍රශ්න මෙන්න මෙහෙම රචනා ප්‍රශ්නයක් ආවොත් මම ලියන්නේ මෙන්න මේවා කියලා පාඩම් කරගන්න. ලියලියා ඉඳ ගියාම එක දවසට එකයි ලියන්නේ සමහරට. එතකොට වැඩක් නැහැ දවසේ. හරි. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ගැටලුවක් නැතිනම් අපි ක්ලාස් එක ඉවර කරමු. තේරුමක් නැහැනේ මේ ටික දැන් සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරද්දී කියන්න තියෙන්නේ මේ ගැටලුවක් නැත්නම් ගැටලුවක් නැහැ කියලා හරි මැසේජ් එකක් දානවද? හරි. නෝනෙට හරි. අනිත් දෙන්න නෑ වගේ. සඳුනිකාව පාස් පේපර් තියෙනවද? සඳුනි හරි. එහෙනම් ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් මොන හරි දෙයක් තිබ්බොත් එහෙම මට ගෲප් එකට දාන්න. මම එතකොට ඒක මොන හරි දෙයක් තිබ්බොත් එහෙම ගෲප් එකට දාන්න. එතකොට මම ඒක බලන්න. දෙක E වල ඒවා තියරි එකක් ප්‍රයෝජන තියෙනවා. දෙක E මට දෙක E මට මේ කෝඩේ ප්‍රශ්න අපේ ඔයාලගේ සත්ත්ව පාලනය කියනවද? වැඩෙන කුකුලන්ගේ සලාකය. විතර දවන කුකුලන්ගේ සලාකය. කෝඩේ ප්‍රශ්න අපේ අහන්නේ. ඉතින් මේ අපි මෙයාට දැන් කික් මෑස් එක, ගෝ මෑස් එක කියලා එහෙම දෙනවනේ මේ මෙයාට කෑම. එතකොට මේ එතරදී ඒ දෙන කෑම තමයි කෑම ප්‍රෝටීන් ප්‍රොසෙස් එක තමයි දාන්නේ. ඔව් බ්‍රොයිලර් මේ බ්‍රොයිලර් අයගේ තියෙන්නේ සලාක 3ක්. චික් මෑස් එකයි, රෝ මෑස් එකයි, මේ අවසන් සලාකයයි 2. 3. විතර දමන කුකුලන තියෙන්නේ 2යි නේ. චික් මෑස් එකයි, මේ රෝ මෑස් එකයි විතරයි. ආයේ මේ 3ක් දෙන්න ඕනේ නේ. මේ ඔය සලාකවල ප්‍රෝටීන් ප්‍රතිශතය දැන් මෙහෙම කරන්න. මේ ආයෙ මෙතන ආයෙ මේ තියරි හොයලා ඉන්න ඕනේ නේද? මෙතන මේ ටික මාකට් ස්කීම් එකේ තියෙන උත්තර ටික පාඩම් කරගන්න. ඔය සලාක ටික ඔක්කොම තියෙනවනේ. ඒක තුන සලාක ටික ඔක්කොම මෙතන තියෙනවා. සත්ත්ව පාලනයේ තියෙන ටික බලන්න. කාමුණාද? පාංශු ගුණාත්මක මාත්‍ර 506 හරි පැත්ත. මට පේන්නේ අනිත් අය අයිකු පාවන්නේ. WhatsApp එකට දාන්න මැසේජ් එක. වීඩියෝ එකක් හරි එවන්න. මොනාරි ගැටලු තියෙනවා.
ඔයාලට මේ මාස විතරයි තියෙන්නේ පාඩම් කරන්න. නිසා ඔයාලා මේ දැන් හොඳට පාඩම් කරන්න. දැන් නම් කකුල් දෙක වතුරේ දාගෙන පාඩම් කරත් ගැටලුවක් නැහැ. මොකද දැන් මේ දවස්වල පාඩම් කරන ටික තමයි පුතාලා හොඳට මතක තියාගන්න මේ මාසේ සර් නෝට් එකේ බිත්තර දාන අයට ප්‍රෝටීන් 14යි 16යි කියලා තියෙන්නේ. බිත්තර තමයි කියන්නේ සලාද. ඔය මොන නෝට් එකේද කියලා ඉවරේ කරවද ඔක ඩිෆරන්ස් බුක් එකද නැත්නම් නැත්නම් මොකක්ද මම ඉන්ටර්නෙට් එකේ නම් බැලුවා ඒවා ෂෙයා කරන්න එක. ඔයාලට මේක පේනවද කියලා මෙතන නම් තියෙන්නේ පුතා 16 18 කියලා. ඔයාලට පේනවා ඇති. සමහරට මේ මහාචාර්යවරයා මෙතනින් ගත්තත් දන්නේ නැහැ මේ. But let's get back to 16% for seasonal protein levels chicken. Recommended protein levels for chickens. Chicks 20 to 24. Fuller chickens over 8 weeks that haven't begun laying. Laying කරන්න පටන් ගන්න නැති විතර දාන්න පටන් ගන්න නැති අයට 16 18. Laying ඉන්ස්ටට විතර දාන්න ක්ලියර් 16 18 තමයි. ඒක ගන්න වෙනවා. මාගිස් කෙනෙක් උත්තර දාගන්න විතර 16. රිවර්ස් බුක් එකේ තියෙන එක ඒක වෙනස් කරගන්න. 16 18 ඊළඟ උත්තර තියෙනවා.
හොඳයි ඔයාලා උත්තර අහන එක. මේක නිරාකරණය කරගන්න පුළුවන්. අහන්න නැති හින්දා මුකුත් අහන්න නැති හින්දා අපි ක්ලාස් එක දැන් නවත්තනවා. මේ අසල මට පොඩ්ඩක් මුල නැති හින්දා මේක ක්ලාස් කරනවා. දවසක රහස් දවසේ වගේ ක්ලාස් එකක් ගන්න. එහෙනම් ඉතින් කියන තියෙන්නේ වැඩ කරන්න කියලා තමයි. පාස් පේපර් කරන්න කිව්වට දැන් මේ වගේ එක නම් කරන්න ඕනේ නෑනේ. ඒ හිත රූපතරානේ සංගඩක නම් කරන්න කියලා බැලුවා. දන්න තියව දිනවනම් මාකස් කිව්වෙන් බලලා. ඒතකොට ඒ දන්න නැති එකක් තිබ්බොත් එහෙම ඒක රතු පෑනේ ඉක්මනට පොලේක ලියාගන්න. හරිද? දැන් ඊට ලේබල් යොදාගෙන සඵල වර්ෂාප සමීකරණය සඵල වර්ෂාපතනයේ සමීකරණය ලියාගන්න බැරි නම් මාකස් කිව්වේ තියෙන උත්තරේ රතු පෑනේ පොලේක ලියාගන්න. ඒ රතු පෑනෙන් කොලේක ලියාගන්නගේ වාසිය විභාගෙ හෙටයි කියලා අද ඒ ටික ඔක්කොම බලා ගන්න. ආයි පේපර් බල ඔක්කොම පේපර් බල එහෙම අමාරුයි. විභාගෙ ඉස්සරහ දවස්. සමහරට අසනීපයක් හැදුණා. ඒ ලියාගන්න බෑ. හරි පුතා හරි. එහෙනම් අපි ක්ලාස් ඉවර කරමු. ඇහෙන්නේ නැහැ. මොකටද සුබ දවසක්.